good afternoon හැමෝටම. අපි අද පටන් ගන්න යන්නේ අපේ ජ්‍යාමිතිය සෙමිනාර් සීරීස් එකේ තුන්වෙනි සෙමිනාර් එක. ඒ කියන්නේ ජ්‍යාමිතිය 3 කියන සෙමිනාර් එක. අපි කලින් සෙමිනාර්ස් දෙකේදී ජ්‍යාමිතිය 1 ජ්‍යාමිතිය 2 කියන සෙමිනාර්ස් දෙකේදී අපි කතා කරා 10 ශ්‍රේණියේ පොතේ පෙළ පොතේ තියෙන පළවෙනි කියන්නේ ජ්‍යාමිතියට සම්බන්ධ වෙන පළවෙනි පාඩම් 4ක් වගේ අපි සාකච්ඡා කරා. එතන පාඩම් 5ක් වගේ අපි සාකච්ඡා කරලා තියෙනවා. මොනවද? ත්‍රිකෝණාංග සාම්‍ය, ත්‍රිකෝණ 1, ත්‍රිකෝණ 2, සමාන්ත්‍රාශ්‍ර 1, සමාන්ත්‍රාශ්‍ර 2 කියන පාඩම් ටික අපි සාකච්ඡා කරලා තියෙන්නේ. දැනට ඔයාලා ගාව මේ වගේ වීඩියෝස් ඇති. වීඩියෝස් වල ලින්ක්. එතකොට අපි අද ජ්‍යාමිතිය 3 කියන සෙමිනාර් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්තයක ජාය කියන පාඩම ගැන. වෘත්තයක ජාය කියන පාඩමේ ඔයාලට නම කියද්දිම තේරෙනවා ඇති මේකෙදි වෘත්ත සම්බන්ධව තමයි අපිට මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ. වෘත්තයක ජාය කියන්නේ මොකක්ද? වෘත්තයක අරය කියන්නේ මොකක්ද? විස්කම්භය කියන්නේ මොකක්ද? ඒ වගේ දේවල් ටිකක් තමයි අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ. පාඩම ඉස්සරහට ගියොත් ඉස්සලාම් පාඩමේ අපිට හඳුන්වලා දීලා තියෙනවා මොකක්ද වෘත්තයක අරය කියන්නේ? මොකක්ද වෘත්තයක ජාය කියන්නේ? මොකක්ද විස්කම්භය කියන්නේ කියලා අපිට අර්ථ දක්වලා තියෙනවා. අරය කියන එක ගත්තොත් මෙතන ඔයාලට පේන ඇති අරය කියන එක යාලා කියලා තියෙන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තය මත මේ වෘත්තය කියන එකේ පරිමිතිය අපි දන්නවා පරිමිතිය කියන්නේ මොකක් හරි තල රූපයක වටේ දිග. හැබැයි අපි වෘත්තයේ තියෙන පරිමිතියට වෘත්තයක වටේ දිගට අපි කියනවා විශේෂ නමක්. ඒක තමයි පරිධිය කියලා කියන්නේ. එතකොට වෘත්තයේ මත කියන එකට අපිට කියන්න පුළුවන් පරිධිය මත නැත්තම් පරිධිය කියලා කියන්න පුළුවන්. මෙතන අරය කියන එක හඳුන්වලා තියෙන්නේ වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් අපි දන්නවා මොකද්ද කේන්ද්‍රය කියන්නේ කියලා. කේන්ද්‍රය කියන්නේ වෘත්තයේ මධ්‍ය ලක්ෂය වගේනේ. කියන්නේ වෘත්තයේ හරි මැද තියෙන ඒ ලක්ෂය වටා තමයි වෘත්තයේ පරිධිය පිහිටලා තියෙන්නේ සමාන දුරකින්. කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයේ පරිධිය මත තියෙන මොකක් හරි ලක්ෂයකට ඇඳපු රේඛාවකට අපි කියනවා අරය කියලා. මම මේක ඇඳලා පෙන්නුවා. අපි හිතමු අපිට තියෙනවා මෙන්න මේ වගේ මොකක් හරි වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ කේන්ද්‍රය මෙතන නම් මෙතන ඉඳන් මට අඳින්න පුළුවන් මේ තියෙන පරිධියනේ වෘත්තය. මේ පැත්තේ තියෙන පරිධිය. මෙතෙන්ට මට කැමති විදිහට රේඛාවක් අඳින්න පුළුවන්. මේ විදිහට අඳින්න පුළුවන්. මේ පැත්තට අඳින්න පුළුවන්. මේ පැත්තට මේ කැමති විදිහකට මට රේඛා අඳින්න පුළුවන්. මේ හැම රේඛාවකටම අපි කියනවා අරයක් කියලා. අපි සාමාන්‍යයෙන් R කියලා තමයි මේක හඳුන්වන්නේ. අරය. වෘත්තයේ අරය. එතකොට මේකත් එක්කම යන එකක් තියෙනවා විස්කම්භය කියලා. මේකත් මේ වගේමයි. මේ විදිහට අපි වෘත්තය ගත්තොත් අපි අරය යන්නේ වෘත්තයේ මෙතනින් පටන් අරගෙන මේ එක පැත්තකට විතරයි. මේකම කේන්ද්‍රය හරහා යන විදිහටම මේ පැත්තට දික් කරොත් අපිට එන්නේ මොකක්ද? අපි අන්න ඒකට කියනවා විස්කම්භය කියලා. එතකොට ඒක තමයි අරයයි විස්කම්භයයි කියලා කියන්නේ. විස්කම්භයට තව අර්ථ දැක්වීමක් තියෙනවා ජාය කියන එක සම්බන්ධ කරගෙන අපි දැනට මේ විදිහට ඉගෙන ගමු. අරය කියන්නේ දැන් මේකට විස්කම්භය කියන්නේ එතකොට මෙතනක් තියෙන්නේ අරයක් මෙතනක් තියෙන්නේ අරයක් විස්කම්භය කියන්නේ එතකොට මොකද්ද? අරය වගේ දෙගුණයක් තමයි විස්කම්භය කියන්නේ. ජායක් කියන්නේ මොකද්ද? ජායක් කියන්නේ අපි මේ විදිහට ආය වෘත්තයක් ගන්නවා. මේ වෘත්තේ මට පුළුවන් මේ විදිහට කැමති ලක්ෂ දෙකක් ලකුණු කරන්න. දැන් මම මේ ලකුණු කරන්නේ වෘත්තේ මත. වෘත්තේ මත කිව්වහම වෘත්තයේ ඇතුලේ නෙමෙයි. ඒ කියන්නේ මේ ඇතුලේ නෙමෙයි. වෘත්තේ මත කියන්නේ මෙන්න මේ ඉර මත. ඒකට තමයි වෘත්තේ මත කියලා කියන්නේ. වෘත්තේ මත කැමති ලක්ෂ දෙකක් මම ලකුණු කරනවා. ඊළඟට ඒ දෙක යා කරනවා. ඒ දෙක යා කරපුවාම මේ හැදෙන ඉරට අපි කියනවා ජායක් කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ ජායන් එකක් නෙමෙයි වෘත්තයක තියෙන්නේ දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි වෘත්තයක අනන්ත ප්‍රමාණයක් තියෙන්න පුළුවන් ජාය. මට කැමති විදිහට මේ විදිහට ලක්ෂ ලකුණු කරගන්න පුළුවන් මේ දෙක යා කරන්න පුළුවන්. මේ විදිහට මට ඕනේ විදිහට ලක්ෂ ලකුණු කරගෙන යා කරන්න පුළුවන්. ඒ හින්දා වෘත්තයක ජායක් කියන්නේ අන්න ඒකයි. අපි දැන් බලමු වෘත්තයක අරය විස්කම්භය ජාය කියන තුනම අපි බලමු මොනවද පොතේ කියලා තියෙන්නේ කියලා. ඔයාලගේ පොතේ කියලා තියෙන එතකොට අරය කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තය මත ලක්ෂයකට ඇඳි රේඛාව ඒක හරි. වෘත්තය එතනට ජාය කියන්නේ වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාවක්. මම දැන් ඒකනේ කරේ ඉස්සෙල්ලා වෘත්තයක් ඇඳා වෘත්තය මත ලක්ෂ දෙකක් ලකුණු කරා. ඒ දෙක යා කරා. ඒකට අපි කියනවා ජායක් කියලා. විස්කම්භය කියන්නේ කේන්ද්‍රය හරහා නැත්නම් අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට නම් විස්කම්භය කියන්නේ අරේ වගේ දෙගුණයක්. දැන් මෙතන කියන විදිහට කේන්ද්‍රය හරහා යන ජාය.
කේන්ද්‍රය හරහා යන ජාය කියන්නේ මොකක්ද? අපි මෙතෙන්ට ආයෙ ගියොත් මම ආයෙත් වෘත්තයක් අඳිනවා මේ විදිහට. මේ තියෙන්නේ කේන්ද්‍රය. මම දැන් ඉස්සෙල්ලා කිව්වා මොකද්ද ජායක් කියන්නේ? ජායක් කියන්නේ ලක්ෂ දෙකක් වෘත්තය මත තියෙන ලක්ෂ දෙකක් යා කරන රේඛාව. එතකොට කේන්ද්‍රය හරහා යන ජායක් කියන්නේ මොකද්ද? අපි මේ මෙතන ලක්ෂයක් ලකුණු කරලා මෙතන ලක්ෂයක් ලකුණු කරොත් මේ විදිහට අපිට ජායක් අඳින්න පුළුවන්. හැබැයි ඒ ජාය විශේෂයි. ඒ ජායේ තියෙන විශේෂත්වය තමයි ඒක මෙන්න මේ කේන්ද්‍රය හරහා යනවා. හැබැයි අපි මෙහෙම ලක්ෂ දෙයක් මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂය ලකුණු කරාට ඒක කේන්ද්‍රය හරහා යන්නේ නැහැ. අපිට කේන්ද්‍රය හරහා යන්න නම් එක ලක්ෂයක් මේ හරිය ලකුණු කරොත් අනිත් ලක්ෂය මේ වගේ තැනකින් ලකුණු කරන්න වෙනවා. අන්නේ අපි කේන්ද්‍රය හරහා යන්න ඇඳපු ජායට කියන විශේෂ නම තමයි විස්කම්භය කියලා කියන්නේ. මේ විදිහට අපිට විස්කම්භය අර්ථ දක්වන්න පුළුවන්. කේන්ද්‍රය හරහා යන ජායක්. හරි. එතකොට මේකේ දිග අපි ඉස්සෙල්ලා කිව්වා මේ පැත්ත ගත්තොත් මෙතන ඉඳන් මෙතන තියෙන අරයක්, මෙතන ඉඳන් මෙතන තියෙන අරයක්. ඒතර විස්කම්භය සමානයි අරය වගේ දෙගුණ. ඉතින් හැමෝටම තේරෙන්නේ නැති කියලා හිතනවා. එච්චර අමාරු දෙයක් නෙමෙයි එතන තිබ්බේ. හරි. එතකොට මෙතන තියෙනවා කේන්ද්‍රය හරහා යන ජායයි විස්කම්භය කියන්නේ මේ අරයමෙන් දෙගුණයක්. ඒක මතක තියාගන්න. අරයමෙන් දෙගුණයක් කියන එක ගොඩක් තැන්වල දියුණු වෙනවා. ගණන් හදන්න වගේ දේවල් වල. අනිත් එක වෘත්තයේ තියෙන දිගම ජායත් මේක. ඒ කියන්නේ අපිට වෘත්තයක් නිකන් ඇඳලා කොලයක වගේ බැලුවොත් අපිට තේරෙනවා. දැන් මම මේ ඇඳපු ජාය මේ ඔක්කොම අරගෙන බැලුවොත් මේ දෙකම මම මේ ඇඳපු විස්කම්භයට වඩා දිගෙන් අඩුයිනේ. අපිට විස්කම්භයට වඩා දිග ජායක් අඳින්න බෑ වෘත්තයක. වෘත්තයක තියෙන දිගම ජාය තමයි විස්කම්භය කියන්නේ. ඒක වලට නිකන් සැටිස් නෑ වගේ නම් පොඩ්ඩක් කොල කැල්ලක් අරගෙන රවුමක් ඇඳලා වෘත්තයක් ඇඳලා පොඩ්ඩක් බලන්න තියෙනවා. අඩ රූලක් අරගෙන ඕන නම් මැනහත්. හරි. ඒක තමයි ඒතකොට වෘත්තයක අරේ ජාය හා විස්කම්භය. ඔයාලට මේ විදිහට මේක රූප දෙකකින් පෙන්වන්න පුළුවන්. පරිධිය කියන්නේ මොකද්ද? වෘත්තයක පරිමිතියට තමයි පරිධිය කියන්නේ. මේ තියෙන ජායක්, මේ තියෙන වෘත්තය මත තියෙන එක ලක්ෂයක්, මේ තියෙන වෘත්තය මත තියෙන තව ලක්ෂයක්. මේ දෙක යා කරපුවාම හැදෙන්නේ වෘත්තයේ ජාය. අරය කිව්වේ මොකද්ද? කේන්ද්‍රේ ඉඳන් පරිධියට යා කරන රේඛාව. එතන මේක අරය. මේ තියෙන්නේ මොකද්ද එතකොට? කේන්ද්‍රය. මේ වෘත්ත දෙකේම ගත්තොත් මේ වෘත්තයේ තියෙන මෙතන කේන්ද්‍රය. එතකොට මේකේ විස්කම්භ දෙකක් ඇඳලා තියෙනවා. මේකෙත් අපිට පේනවා මෙතන තියෙන වෘත්තයේ මත එක ලක්ෂයක්, මෙතන තියෙන වෘත්තයේ මත තව ලක්ෂයක්. මේ දෙක යා කරපුවාම කේන්ද්‍රය හරහා යනවා. කේන්ද්‍රය හරහා යන ජායක් කියන්නේ ඒක විස්කම්භය. අනිත් පැත්තට ගත්තොත් මෙතන තියෙන වෘත්තයේ මත ලක්ෂයක්, මෙතන තියෙන වෘත්තයේ මත ලක්ෂයක්. මේ දෙක යා කරපුවාම ආයෙත් කේන්ද්‍රය හරහා යනවා. කේන්ද්‍රය හරහා යන ජායක් කියන්නේ ආයෙත් විස්කම්භය. ඒතර මේ දෙකම විස්කම්භය. ඊළඟට අපිට මේ පාඩමේ ප්‍රමේයක් තියෙනවා, ප්‍රමේය විලෝමයක් තියෙනවා. මේකෙදි ප්‍රධාන වශයෙන් කියන අපිට ඕනේ වෙන්නේ මෙන්න මේ කියන වාක්‍යයේ තේරුම තමයි අපිට මේ ප්‍රමේයන් ටික තේරුම් ගන්න ගොඩක් වෙලාවට ඕනේ වෙන්නේ. මොකක්ද ඒක කියන්නේ? මෙතන කියන්නේ වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව. අපි බලමු මොකක්ද මේ කියන්නේ? වෘත්තයක කේන්ද්‍රය. මේක අවුලක් නැහැ. අපි දන්නවා වෘත්තයක කේන්ද්‍රය කියන්නේ මොකක්ද? අපි මේ රූපේ ගත්තොත් ඕක කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය. ඊට පස්සේ ජාය. අපි ජාය කියන එකත් දැන් කලින් කතා කරන්නේ. අපි මේ වෘත්තේ රූපේ දීලා තියෙන වෘත්තය ගත්තොත් A කියන්නේ වෘත්තයේ මත ලක්ෂයක්. B කියන්නේ වෘත්තයේ මත ලක්ෂයක්. මේ දෙක යා කරපුවාම AB කියන්නේ වෘත්තයේ ජායක් වෙන්න ඕනේ. ඒතකොට AB කියන්නේ වෘත්තයේ ජාය. ඒකත් හරි. වෘත්තයේ කේන්ද්‍රය හරි ජාය හරි. ජායේ මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂය කියන්නේ මොකක්ද? අපි දන්නවා මධ්‍ය ලක්ෂය කියන්නේ හරි මැදනේ. කියන්නේ අපි මේ විදිහට ඉරක් ගැහුවොත් මෙතන A මෙතන B කියලා තිබ්බොත් මේකේ මධ්‍ය ලක්ෂය කියන්නේ හරි මැද. හරි මැද කොතනද? මෙන්න මේ වගේ තැනනේ. මේක අපි C කියලා ගත්තොත් C කියන්නේ මධ්‍ය ලක්ෂයේ හින්දා AC සමානයි BC කියලා අපිට ලියන්න පුළුවන්. අන්න ඒ වගේ එකකට තමයි මධ්‍ය ලක්ෂය කියලා කියන්නේ. හරි මැද අගයකට. හරි. අපි ආයෙත් මේ රූපේ ගත්තොත් AB ඒ කියන්නේ ජායක මධ්‍ය ලක්ෂයනේ. මොකද්ද එතකොට මේකේ ජාය AB. AB ගේ මධ්‍ය ලක්ෂය මොකද්ද මේ? C. මෙතන C කියලා ලක්ෂයක් ලකුණු කරලා තියෙනවා. AC සමානයි CB වෙන විදිහට. එතකොට මේ තියෙන C කියන්නේ AB ජාය මධ්‍ය ලක්ෂය. අපිට දැන් කියන්නේ වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව. ඒ කියන්නේ වෘත්තයක කේන්ද්‍රය කියන්නේ මේ වෘත්තයේ කේන්ද්‍රය O ජාය මධ්‍ය ලක්ෂය C.
OEC යා කරන රේඛාව. ඒ කියන්නේ OC රේඛාව. මෙන්න මේ රේඛාව ගැන තමයි අපිට මේ පාඩමේ හම්බෙන ප්‍රමේයදී කතා කරන්න තියෙන්නේ. හරි අපි බලමු. මේ කියන වෘත්තයේ රූපයේ දැක්වෙන්නේ O කේන්ද්‍රය වූ වෘත්තයක්. ඒක හරිනේ. අපි දන්නවා මොකද්ද කේන්ද්‍රය කියලා. එහි අරය OA වේ. එහි අරය මෙතන ඉඳන් මෙතෙන්ට හරිනේ. O කියන්නේ කේන්ද්‍රය. පරිධිය මත තියෙන ලක්ෂයක් තමයි A කියන්නේ. ඒ දෙක යා කරපුවාම වෘත්තයේ අරය. ඊළඟට කියනවා OA සමානයි OB නිසා අරය OB ලෙසද ගත හැකියි. OA සමානයි OB වෙනවාද? පිනිකම් වෘත්තයක් ඇන්දොත් අපිට කියන්න පුළුවන් මෙන්න එහෙම කතාවක්. මෙහෙම අපි වෘත්තයක් ගත්තොත් ඔයාලා ඕනනම් කව කට්ට තියලා ඇඳලා බලන්න. වෘත්තයේ කේන්ද්‍රය මෙතන නම් අපි මේ පැත්තට මෙහෙම අරයක් අඳිනවා. මේකේ දිග මේ පැත්තට මෙහෙම අරයක් අඳිනවා. මේකේ දිග කීයක් වෙද? මේකේ දිගත් අනිවාර්යෙන් අර. ඒ කියන්නේ අපි මේකේ දිග සෙන්ටිමීටර් 5ක් අපිට આવොත් අඩි රූලෙන් මෙන්නහම අනිවාර්යෙන් මේකේ දිගත් සෙන්ටිමීටර් 5ම තමයි. ඒ කියන්නේ අපි මේක කව කට්ටෙන් නිශ්චිත දුරක් අරගෙනනේ අඳින්නේ. එතකොට කව කට්ටෙන් අපි ගන්නේ සෙන්ටිමීටර් 5යි නම් අරේ අපි වෘත්තේ මොන පැත්තෙන් බැලුවා අරයට එන්න ඕනේ සෙන්ටිමීටර් 5ම තමයි. ඒ කියන්නේ හැම තැනම තියෙන අරයන් සමානයි. ඒක තමයි ඒකට වෘත්තයක් කියලා කියන්නේ. මෙතන OA කියන්නේත් අරයක්, OB කියන්නේත් අරයක්. ඒ හින්දා OA සමාන වෙන්න ඕනේ OBට. ඒ හින්දා අපිට කියන්න පුළුවන් අරය OA වෙන්න පුළුවන් නැත්නම් OB වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා AB යන වෘත්තයේ මත පිහිටි AB ලක්ෂය ආකරන ජායකි. A කියන්නේ වෘත්තයේ මත ලක්ෂයක්, B කියන්නේ වෘත්තයේ මත ලක්ෂයක්. ඒ දෙක යා කරපුවම ජායක්. හරි ඒක අපි දන්නවා. ඊළඟට කියනවා C අනු AB ජායේ මධ්‍ය ලක්ෂයයි. C කියන්නේ AB ජායේ මධ්‍ය ලක්ෂය. හරි ඒකත් අපි දන්නවා. ඒ කියන්නේ ඒ කට්ටිය එක දීලා තියෙන එකනේ. එනම් AC සමානයි CB වේ. හරි අපි ඒකත් කතා කරා. මධ්‍ය ලක්ෂය කියන්නේ C නම් A ගේ ඉඳන් C ට තියෙන දුර සමාන වෙන්න ඕනේ. C ගේ ඉඳන් B ට තියෙන දුර. එතකොට අන්නේ OC කියන රේඛාව ගැන තමයි අපිට මේ ප්‍රමේයදී කතා කරන්න තියෙන්නේ. පියන් ඊළඟට හරි ඊට කලින් එනම් OC යනු කේන්ද්‍රයත් AB ජායේ මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව. හරි අපි ඒකත් කතා කරන්නේ. කේන්ද්‍රයේ ඉඳන් මධ්‍ය ලක්ෂය AB ජායේ මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව තමයි OC කියලා කියන්නේ. අපි ප්‍රමේයයට ගියොත් දැන් අපි ප්‍රමේය ඉගෙන ගන්න දැනගන්න ඕනේ ඒවා ටික ඔක්කොම කතා කරලා තියෙන්නේ. ප්‍රමේය කියනවා වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව. අන්න මේ වාක්‍යය දැන් අපි කතා කරලා තියෙන්නේ කලින්. මේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තා. ඒ කියන්නේ මෙන්න මේ OC කියන එක තමයි වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව කියන්නේ OC. ඒක ගැන මොකක්ද කියන්නේ? යා කරන රේඛාව ජායට ලම්බ වේ. ජායට ලම්බ වේ කියන්නේ මොකක්ද? අපි දන්නවා මෙතන ජාය කියන්නේ AB. AB නේ මෙතන A කියන්නේ වෘත්තීය මත ලක්ෂයක්, B කියන්නේ වෘත්තීය මත ලක්ෂයක්. ඒ හින්දා AB කියන්නේ ජාය. මෙන්න මේකට ලම්බ වෙනවලු OC කියන එක. ඒ කියන්නේ OCB කියන කෝණය අංශක 90යි. ඒතර OCA කියන කෝණය ඒකත් අංශක 90. පළවෙනි ප්‍රමේයයෙන් කියන්නේ මෙන්න මේක තමයි. පළවෙනි ප්‍රමේය කියන්නේ ඔයාලට මේ පාඩමේ තියෙන්නේ මේ ප්‍රමේය විතරයි. මේ ප්‍රමේයේ විලෝමයක් තියෙනවා. හරි ඒතකොට ඉහත ප්‍රමේයයට අනුව අපි ලියලා තියෙනවා OC සමානයි OC හා CB ලම්බ වේ. OC කියන්නේ මේ ලම්බය. OC හා CB. ඔව්. මෙතන CB කියලා මම අරගෙන තියෙන්නේ AB කියන ජායේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් B ට තියෙන දුර. මේක අපිට කියන්න පුළුවන් OC හා AB ලම්බ වේ කියලා කියන්නත් පුළුවන්. එනම් OCB කෝණය අංශක 90යි. ලම්බයි කියන එකේ තේරුම අපි දන්නවා අංශක 90යි. OCB කියන්නේ අංශක 90යි එතකොට. හරි. එතකොට ප්‍රමේය මේ ප්‍රමේයෙන් අපිට ඊළඟට ගණන් හදන්න තියෙනවා. ඔයාලගේ අභ්‍යාසයක් දීලා තියෙනවා. මම මේකට ගණන් ටිකක් අරගෙන තියෙනවා. අපි මේ ගණන් ටික බලමු හදන්නේ කොහොමද කියලා. පළවෙනි ගානේ අපිට ගණන් දෙකේ අපිට දීලා තියෙන්නේ රූප දෙකක් දීලා x ගේ අගයන් හොයන්න. බලමු මේ ටික කොහොමද හදන්නේ කියලා. පළවෙනි ගාන ගත්තොත් පළවෙනි ගානේ අපිට මෙන්න මේ විදිහ රූපයක් දීලා කියනවා x ගේ අගය හොයන්න කියලා. මේ ගාන දැක්කහම අපිට දැන් තේරෙන්න ඕනේ අපිට ප්‍රමේයක් දීලානේ මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. එතකොට අපි ඉගෙන ගත්ත ප්‍රමේය මේකට කොහෙන් හරි දාන්න ඕනේ කියලා අපිට හිතෙන්න ඕනේ. මේ ප්‍රමේය කොතනින්ද අපිට දාන්න පුළුවන්? අපි ඉගෙන ගත්ත ප්‍රමේය මොකක්ද?
අපි ඉගෙන ගත්ත ප්‍රමේය තමයි වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් මොකක් හරි ජායක මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව ලම්බයි. දැන් අපිට මේක බලපු ගමන් පේනවා මේ රූපේ O කියන්නේ මොකද්ද? O කියන්නේ කේන්ද්‍රයනේ. O කියන්නේ කේන්ද්‍රය. AB ඔව් AB කියන්නේ මොකක්ද? A කියන්නේ වෘත්තය මත ලක්ෂයක්, B කියන්නේ වෘත්තය මත ලක්ෂයක්. ඒ කියන්නේ AB කියන්නේ අනිවාර්යෙන් ජායක්. C කියන්නේ මොකද්ද? අපිට දීලා තියෙනවා AC සමානයි CB කියලා. C කියන්නේ AB ජාය මධ්‍ය ලක්ෂය. එතකොට අපිට ප්‍රමේය මේකට පාවිච්චි කරන්න ඕනේ ඔක්කොම ටික හරි. කේන්ද්‍රය කියලා දීලා තියෙනවා, ජායක් කියලා දීලා තියෙනවා, මධ්‍ය ලක්ෂය කියලා දීලා තියෙනවා, OC යා කරලා තියෙනවා. එතකොට අපිට කෙලින්ම කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේක ලම්බය. එයි කේන්ද්‍රයේ ඉඳන් ජාය මධ්‍ය ලක්ෂයට ඇඳපු රේඛාව AB කියන ජායට ලම්බ වෙන්න. අපිට හොයන්න කියන්නේ x. හරි. දැන් අපි දන්නේ නැහැ කොහොමද x හොයන්නේ කියලා. අපි මේ දන්න ටික ලියාගෙන ඉන්න. දැන් මම දන්න දෙයක් තමයි OCB කෝණය සමානයි අංශක 90. ඇයි මේක 90ක් වෙන්නේ? AB ජායේ මධ්‍ය ලක්ෂයට O කේන්ද්‍රයේ සිට ඇඳි රේඛාව නිසා. අපි ප්‍රමේයෙන් කිව්වා ඒ දෙක ලම්බයි. මේක අංශක 90යි කියලා දන්නවා. ඒ විදිහටම අපිට ඕනනම් OCA කියන එක 90යි කියලා කියන්න පුළුවන්. මෙතනින් මම මේක ලියන්න. OCA කෝණය සමානයි OCB කෝණය සමානයි අංශක 90. ඊට අමතරව දැන් අපිට මේ හම්බෙලා තියෙන දත්ත වලින් මේ ගාන හදන්න බෑ. තව මොකක් හරි දෙයක් ඕන. මේක බලද්දී ඔයාලට පේනවා මෙතන තව දත්තයක් දීලා තියෙනවා මෙන්න මේ පාදයයි සමානයි. ඉදි කැලේ දෙයක් ගහලා තියෙනවා කියන්නේ මේ දෙක සමානයි කියලා. ඒ දෙක සමානයි කියන එකෙන් අපිට මොකද්ද කරගන්න පුළුවන්? දැන් ගිය සතියේ අපි කියන කලින් සෙමිනාර් එකේ කතා කරපු එකත් එක්ක කලින් සෙමිනාර් එකක මට මතක විදිහට පළවෙනි සෙමිනාර් එකේ එන්නේ අපි සමද්විපාද ත්‍රිකෝණ කියලා එකක් ගැන කතා කරන්නේ. සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයකින් අපි කිව්වා අපිට මෙන්න මෙහෙම සමද්විපාද ත්‍රිකෝණයක් තිබ්බොත් මේ පාදයයි සමානයි නම් අනිවාර්යෙන් මේ කෝණයයි සමාන වෙන්න ඕනේ කියලා. ඒක අපිට මෙතෙන්ට පාවිච්චි කරන්න වෙනවා. ඒක කොහොමද පාවිච්චි කරන්නේ? මෙතන අපි ඒක ලියමු OAC ත්‍රිකෝණයේ AC පාදය සමානයි AC පාදය සමානයි OC පාදය. මේ දෙක සමානයි කියන්නේ මොකද්ද? මේක සමද්විපාද ත්‍රිකෝණය. අපි ලියන්න පුළුවන් එම නිසා මෙතන තියෙන කෝණය OAC කෝණය. ඒ කියන්නේ මෙතන x කියලා තියෙන තැන තියෙන කෝණය OAC කෝණය සමාන වෙන්න ඕනේ. ඒකට සමාන පාදයේ යට තියෙන අනිත් කෝණය. මේකට සමාන පාදයේ මේකට යට තියෙන මෙතන කෝණය. ඒ කියන්නේ AOC කෝණය. මේක සමාන වෙන්න ඕනේ AOC කෝණයට. මේකට හේතුව තමයි සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය. පාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය. හරි. මේ විදිහට ගත්තාම අපි දන්නවා දැන් මෙතන x කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. OAC කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. OAC කියන්නේ x. ඒ කියන්නේ මෙන්න මේක x. ඒ හින්දා අපිට කියන්න පුළුවන් AOC සමානයි OAC සමානයි x. මේ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? අපිට x හොයන්න තියෙන්නේ. අපි ආයෙත් AOC කියන ත්‍රිකෝණය ගත්තාම AOC මෙහෙම ත්‍රිකෝණයක් තියෙන්නේ AOC ත්‍රිකෝණය.
අපිට අපි හොයාගත්ත මෙතන x කියලා අපිට දීලා තියෙනවා මෙතන x කියලා අපි හොයාගත්ත මෙතන අංශක 90යි කියලා. දැන් අපිට ආයි කලින් ප්‍රමේයයක් ඕන වෙනවා මොකද්ද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කියද අංශක 180. ඒ හින්දා අපි ලියනවා මේ ත්‍රිකෝණය x එකතු කිරීම අංශක 90 සමානයි අංශක 180යි. මෙතන ලියන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය. හරි මොකක් හරි ඒ වගේ අදහසෙන් ලියන්න. දැන් අපිට මේක සුළු කරගන්න තියෙනවා. දැන් අපිට ආයේ ත්‍රිකෝණ දිහා බලන්න ඕමනාවක් නැහැ. අපිට VG ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා සමීකරණයක්. අපි සුළු කරගන්නවා මේ x එකතු කිරීම x කියන්නේ 2x එකතු කිරීම 90 සමානයි අංශක 180. මේ ඔක්කොම අංශක. අපි 2x උක්ත කරගන්නවා 90 එහා පැත්තට ගියපුවාම 180 අඩු කිරීම 90යි 180 අඩු කිරීම 90 කියන්නේ අංශක 90යි. මෙතනින් අපිට x හොයාගන්න පුළුවන් දෙකෙන් බෙදලා 90 බෙදීම 2. ඒ කියන්නේ x කීයද? 90 දෙකෙන් බෙදපුවාම අංශක 45යි. අපි x හොයාගත්ත තුරු පළවෙනි ගානේ මෙන්න මෙතන එන්න ඕනේ x අගේ තමයි අංශක 45යි. එතකොට අපේ ගානේ අහලා තිබ්බේ අන්න ඒ කතාව. x ගේ අගය කීයද කියලා. එතකොට පළවෙනි ගාන හැදුවා. ඒකත් එක්කම අපිට තව ගානක් දීලා තිබ්බා. ඒ විදිහම x හොයන්න කියලා ගාන. මෙන්න මේක. ඒකේ අපිට පොඩ්ඩක් වෙනස් රූපයක් දීලා තියෙනවා x ගේ අගය හොයන්න කියලා. හැබැයි ඒකටත් පාවිච්චි කරන්න වෙන්නේ අපි කියන්නේ මේ පාඩමෙන් ඉගෙන ගත්ත ප්‍රමේයයි ඊට කලින් ඉගෙන ගත්ත ප්‍රමේයන් දෙකක් තුනක් සමහර විට පාවිච්චි කරන්න වෙයි. ඒ ටික මතක තියෙනවා නම් මේ ගණන් ටික හදාගන්න පුළුවන් කිසි අවුලක් නැතුව. අපි මේ ගාන ගත්තා. මේකේ අපිට පේනවා මෙන්න මේ ත්‍රිකෝණේ මොකක් හරි විශේෂත්වයක්. ඒ කියන්නේ OPS කියන ත්‍රිකෝණය. මොකද්ද තියෙන විශේෂත්වය? මේක බලපුවම අපිට පේන්න ඕනේ OP කියන්නේ මොකද්ද? OP කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳන් පරිධිය මත ලක්ෂයකට ඇඳලා තියෙන රේඛාව. OS කියන්නේ මොකද්ද? OS කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳන් පරිධිය මත තියෙන රේඛාවකට ඇඳලා තියෙන පරිධිය මත තියෙන ලක්ෂයකට ඇඳලා තියෙන රේඛාව. ඒ කියන්නේ මේ දෙකම මොනවද? ඒ දෙකම වෘත්තයේ ආරය. අපි ඉස්සෙල්ලා කිව්ව වෘත්තයේ ආරයන් සමාන වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා OP යන වෘත්තයේ නෑ අපි කෙලින්ම මෙහෙම ලියමු. අපිට මේක දැක්කම කෙලින්ම ලියන්න පුළුවන් OP සමානයි OS කියලා. හේතු විදිහට අපිට ලියන්න පුළුවන් එකම වෘත්තයේ මොනවාද ආරයන්. එකම වෘත්තයේ ආරයන් සමාන හින්දා OP සමානයි OS. දැන් අපිට ආයේ මේකේ පේනවා මේ පාද දෙක සමානයි. මේ පාද දෙක සමාන හින්දා මොකද්ද වෙන්න ඕනේ? සමද්විපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. මොකද්ද සමද්විපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ? එම නිසා OPS ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයකි. එහෙම වෙන්න ඕනේ. අපි ඕක ඔහොමම පොඩ්ඩක් තියාගෙන අපි යනවා මෙන්න මේ ත්‍රිකෝණය. මෙතන අකුරක් අපිට දීලා නැහැ. මම මෙතන අකුරක් දාගන්නම් x හරි මොකක් නෑ y කියලා දාගන්නම්. මෙන්න මෙතන ලක්ෂය y නම් OPY කියලා ත්‍රිකෝණයක් අපිට තියෙනවා. OPY කියන ත්‍රිකෝණෙත් මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඕනේ. කියන්නේ විශේෂත්වයක් තියෙනවානේ අපිට බලව ගමන් පේන්න ඕනේ. PQ කියන්නේ ජායක් වෘතේ. PQ කියන එකේ සමච්ඡේදනය වෙලා තියෙනවා y කියන ලක්ෂයෙන්. ඒ කියන්නේ රූපේ දීලා තියෙනවා PY කියන එක සමානයි YQ. ඒ කියන්නේ y කියන්නේ මොකද්ද? PQ කියන ජායේ මධ්‍ය ලක්ෂය. එතකොට OQ කියන්නේ මොකද්ද? OQ කියන්නේ PQ ජායේ මධ්‍ය ලක්ෂයට ඇඳලා තියෙන කේන්ද්‍රයේ ඉඳන් ඇඳලා තියෙන රේඛාව. අපි දැන් අන්තිමේට ඉගෙන ගත්ත ප්‍රමේයයෙන් කියන්නේ මොකද්ද? වෘත්තයේ
කේන්ද්‍රයේ ඉඳන් ජායක මධ්‍යලක්ෂයට අඳින රේඛාව ඒ ජායට ලම්බයි. එතකොට මේක අනිවාර්යෙන් ලම්බ වෙන්න ඕනේ ජායට. ජායට ලම්බ වෙන්න ඕනේ කියන්නේ මෙතන කෝණය කීයක් වෙන්න ඕනේ? මෙතන කෝණය අංශක 90යි. මෙතන කෝණයත් අංශක 90. අපිට ඒක ලියන්න පුළුවන් හරි. අපිට ඒක ලියන්න පුළුවන් මේ විදිහට. y යනු PQ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය වේ. ඒ කියන්නේ අපිට y කියලා එකක් රූපේ දීලා නැති හින්දා අපි මෙහෙම ලියනවා. මේක ලිව්වේ නැතත් ප්‍රශ්නයක් නැති වෙයි. අපි කොහොමදත් ලියනවා. ලක්ෂ්‍ය වේ. එම නිසා OY කියන එක ලම්බයි PQට. මේකට හේතුව මොකද්ද? කේන්ද්‍රයේ සිට PQ මධ්‍ය ලක්ෂ්‍ය y ට ඇඳි රේඛාව. අපිට ප්‍රමේයෙන් කිව්වේ මේ දෙක ලම්බයි කියලානේ. ඒ කියන්නේ ජායයි මේ රේඛාවයි ලම්බයි කියලා තමයි අපිට ප්‍රමේයෙන් කිව්වේ. එහෙනම් මේ දෙක ලම්බයි. මේකම අපිට ලියන්න පුළුවන් කොහොමද? sorry OYP කියන කෝණය කීයයි කියලා අංශක 90යි කියලා. ලම්බයි කියන අංශක 90යි. දැන් මම ආයෙත් OPY OYP කියන ත්‍රිකෝණය අඳ ගන්න ඕනේ. හරි. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් එතන තියෙනවා. OYP. මේ වගේ ත්‍රිකෝණයක් එතන තියෙන්නේ. මේ ත්‍රිකෝණය මෙතන x කියලා අපිට දීලා තියෙනවා. මේක තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි දන්නවා මෙතන තියෙන කෝණය අංශක 90යි කියලා. මෙන්න මෙතන කෝණය අපි දන්නේ නැහැ. අපි ඒ කෝණය θ හරි මොකක් හරි කියමු. මෙතන තියෙන θ කෝණය. මෙන්න මෙතන. අපි එතකොට ආයෙත් පාවිච්චි කරන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියන්නේ. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ මොනවද තියෙන්නේ? θ කියලා එකක් තියෙනවා. x කියලා එකක් තියෙනවා. අංශක 90යි කියලා එකක් තියෙනවා. එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. මෙතන ආයෙත් හේතුව ලියන්න ඕනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය කියලා එක්ක ලියන්න. නැත්නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අංශක 180 හින්දා කියලා ලියන්න. මේක අපිට උක්ත කරගන්න වෙනවා θ සමානයි 180 අඩු කිරීම 90 අඩු කිරීම x. ඒ කියන්නේ 180න් 90ක් ගියපුවම 90යි 90 අඩු කිරීම x. දැන් අපි දන්නවා θ කියන්නේ sorry මේක දෙක. θ කියන්නේ 90 අඩු කිරීම x කියලා අපි දන්නවා. හරි θ කියන්නේ 90 අඩු කිරීම x. තව දෙයක් අපි දන්නවා OPS ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. මේ රූපේ පල්ලෙහාට ගත්තොත් මේ රූපෙන් අපිට පේනවා අපි දැන් සමද්විපාද ත්‍රිකෝණයක් කියලා හොයාගත්ත එක. මොකද්ද? POS කෝණය. දැන් මම ඊළඟට කරන්න යන්නේ POS ත්‍රිකෝණය සලකා. දැන් මේකත් මොකක්ද වෙන්නේ? මේකත් ත්‍රිකෝණයක් හින්දා මේකේ අංශක 180ක් වෙන්න ඕනේ අභ්‍යන්තර කෝණවල එකතු. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය එකතු කිරීම මෙතන තියෙන කෝණය එකතු කිරීම මෙතන තියෙන කෝණය සමාන වෙන්න ඕනේ අංශක 180ට. අපි දැන් ඉස්සෙල්ලා හොයාගත්ත මෙන්න මෙතන තියෙන කෝණය θ කියලා. ඒකට අපි ප්‍රකාශනයක් ගත්තා මෙන්න මේ විදිහට දෙකේ. අපිට ලියන්න පුළුවන් OPS කෝණය සමානයි PSO කෝණය. මේක අපි කෙලින්ම ලියමු අංශක 55යි කියලා. මේක සමානයි අංශක 55යි. ඒ PSO කෝණය අංශක 55යි කියලා මෙතන දීලා තියෙනවා. මේකට හේතුව තමයි එකෙන් කියලා එක්ක ලියන්න. නැත්තම් මෙතනත් ආයෙ පාරක් ලියන්න සමද්විපාද
ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයෙන් හරි මොකක් හරි ඒ වගේ අදහස එන්න මොකක් හරි යල්ලිය. එතකොට අපි දැන් හොයාගත්තා OPS කියන කෝණය අංශක 55යි කියලා. ඊළඟට අපි කරන්න යන්නේ ආයෙත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යි. ඒ කියන්නේ OPS කෝණය එකතු කිරීම PSO කෝණය එකතු කිරීම SOP කෝණය සමානයි අංශක 180යි. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180. මේ හින්දා තමයි අංශක 180ක් වෙන්නේ. අපි බැලුවොත් OPS කෝණය. අපි දන්නවා OPS කෝණය සමානයි PSO කෝණය සමානයි අංශක 55. අපි කෙලින්ම මෙතෙන්ට දානවා අංශක 55යි කියලා. මෙතෙන්ටත් දානවා අංශක 55යි කියලා. SOP නැත්තම් අපිට මේක කියන්න පුළුවන් POS. POS කෝණය කියන්නේ මොකද්ද? අපි කලින් ගත්ත මේක θ කියලා. මොකද්ද දැන් θ කියන්නේ? අපි දෙවෙනි සම්බන්ධයෙන් හොයාගත්තා. θ කියන්නේ 90 ඍණ x. ඒ හින්දා අපි මෙතෙන්ට දානවා 90 ඍණ x සමානයි අංශක 180. දැන් අපිට ආයේ රූප දිහා බලන්න කිසි උවමනාවක් නැහැ. මේ ටික සුළු කරන්න තමයි තියෙන්නේ. අපි දන්නවා 55යි 55යි කියලා. 110යි එකතු කිරීම 90 අඩු කිරීම x සමානයි අංශක 180. මේ ඔක්කොම අංශක. 110යි 90යි 200යි අඩු කිරීම x සමානයි අංශක 180යි. දැන් අපිට x උක්ත කරගන්න ඕනේ. මම x එහා පැත්තට අරන් යනවා. ඒක මම මේ පැත්තෙන්ම ලියුවොත් x සමානයි 200 180 එහා පැත්තට අරන් ගියපම ඍණ 180. ඒ කියන්නේ x කීයද? අංශක 20යි. මේ විදිහට අපිට දෙවෙනි ගාන හදන්න පුළුවන්. x සමානයි අංශක 20යි කියලා යනවා. එතකොට මේ දෙකම නිකන් x මොකක් හරි දන්නේ නැති කෝණයක් දීලා. ඒ කියන්නේ කෝණයකට x කියලා අගයක් දීලා අපිට ඒක හොයන්න වගේ තමයි දීලා තිබ්බේ. අපි බලමු තව ගානක්. ඊළඟට අපිට තියෙනවා මේ වගේ ගාන. මේකේ කියන්නේ මේකෙත් අපිට අර විදිහටම රූපයක් දීලා තිනවා. හැබැයි පොඩ්ඩක් ඊට වඩා සංකීර්ණ රූපයක් දීලා තියෙන්නේ. PQR ත්‍රිකෝණයේ PQR ලක්ෂ O කේන්ද්‍රය වූ වෘත්තයක පිහිටා ඇත. ඒ කියන්නේ PQR ලක්ෂ වෘත්තයේ මත තියෙන්නේ. එතකොට ඒක කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ PR කියන්නේ මොකද්ද? ජායක්. PQ කියන්නේ මොකද්ද? ජායක්. QR කියන්නේ ජායක්. පිහිටා ඇත. ඊළඟට කියනවා PQ සහ QR පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් A හා B වේ. PQ හා QR පාදවල මධ්‍ය ලක්ෂ A හා B වේ. හරි දැන් ජායන් දෙකක් දුන්නා. ජායවල මධ්‍ය ලක්ෂ දෙකක් දුන්නා. දැන් ඔයාලට තේරෙන්න මේ මොකටද දෙන්න හදන්නේ කියලා. ජායන් දෙකක මධ්‍ය ලක්ෂය දීලා තියෙනවා. කේන්ද්‍රයේ ඉඳන් ඒක යා කරලා තියෙනවා. එතකොට ආයේ බලන්න දෙයක් නැහැ. මෙන්න මෙතන කෝණය කීයද? අංශක 90යි. අපි ප්‍රමේයෙන් ඒකනේ අපි කතා කරන්නේ. මෙතනත් කේන්ද්‍රයේ ඉඳන් යා කරලා තියෙනවා QR ජාය මධ්‍ය ලක්ෂයට. එතකොට ආයේ කතා කරන්න දෙයක් නැහැ. මෙතන අංශක 90. එතකොට ඒක පාවිච්චි කරලා අපිට මේක හදන්න තමයි තියෙන්නේ. ඒ ගානේ ඉතින් ඒක හරි අපි ගන්න බලමු. මෙතන තව දත්තයක් විදිහට අපිට තියෙනවා PQ කියන්නේ 16 සෙන්ටිමීටර, PQ කියන්නේ සෙන්ටිමීටර 16යි, OA කියන්නේ සෙන්ටිමීටර 6යි, OB කියන්නේ වර්ගමූල සෙන්ටිමීටර වර්ගමූල 19යි සෙන්ටිමීටර කියලා අපිට දීලා තියෙනවා. මේ විදිහට දීලා තියෙන්නේ අපිට මොකක් හරි දශම ගණන් සුළු නොකර ඉන්න chance එකක් විදිහට තමයි මේ වගේ එකක් අපිට දීලා තියෙන්නේ. අපි ගාන හදලා බලමු මේක කොතෙන්ද ඕනේ වෙන්නේ කියලා. අපෙන් අහන්නේ QR පාදයේ දිග. මෙන්න මේ පාදයේ දිග. මම ඉස්සෙල්ලාම අපිට දීලා තියෙන දත්ත ටික බලනවා. PQ කියන්නේ 16යි කියලා අපිට දීලා තියෙනවා. PQ කියන්නේ 16යි නම් PQ කියන්නේ 16යි නම් අපිට තේරෙන්න ඕනේ A කියන්නේ මධ්‍ය ලක්ෂය නම් නම් PA කීයක් වෙන්න ඕනේද කියලා අපිට තේරෙන්න ඕනේ. ඇයි A කියන්නේ මධ්‍ය ලක්ෂයනේ. PA සමාන වෙන්න ඕනේ AQ ට
ඒක සමාන වෙන්න ඕනේ සෙන්ටිමීටර් 8කට. මේකට හේතුව මොකද්ද? A යනු PQ මධ්‍ය ලක්ෂ්‍ය. මධ්‍ය ලක්ෂ්‍ය නිසා. මේ හින්දා තමයි මේ දෙක සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට OA ගැන දීලා තියෙනවා. හරි අපි ඒකට කලින් අපිට තව දෙයක් තේරෙන්න ඕනේ. මොකද්ද? OA ලම්බයි PQ ට. එතන අපි එකක් හොයාගත්තා. මෙතන ඊළඟ එක අපි ලියන්න යනවා. එහෙම ලම්බ වෙනවා. හේතුව මොකද්ද? PQ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට අඳින ලද නැත්නම් ඇති රේඛාව PQ කියන්නේ ජාය මධ්‍ය ලක්ෂයට ඇඳපු රේඛාව ජායට ලම්බ. මේක එතකොට ලම්බ වෙනවා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් OAQ කියන කෝණයයි OAP කියන කෝණයයි දෙකම අංශක 90. OAP කියන කෝණයයි OAQ කියන කෝණයයි දෙකම අංශක 90යි කියලා අපිට කියන්න පුළුවන්. මේක අපි එක කියලා ගමු. ඒ විදිහටම අපිට තව එකක් කියන්න පුළුවන් මෙන්න මේ OB කියන රේඛාවයි QR කියන ජායයි ගත්තාම ඒකත් අපි මේ විදිහටම ලියමු OB ලම්බයි QR. මේකෙත් හේතුව වෙන්න ඕනේ QR මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට ඇඳි රේඛාව. මේකෙන් අපිට කියන්න පුළුවන් OBQ කෝණය සමානයි OBR කෝණය සමානයි අංශක 90. OBQ කෝණය සමානයි OBR කෝණය සමානයි අංශක 90. අපි මේක ගමු 2 කියලා. හරි. මේක හදද්දී අපිට පයිතගරස් ප්‍රමේය කියන ප්‍රමේය ඕන වෙනවා. ඔයාලා කොහොම දන්නේ නැති කියලා මම හිතනවා මේක කලින් පන්ති වල තියෙන්න ඇති කියලා. පයිතගරස් ප්‍රමේය මෙන්න මේ වගේ කතාවක් කියන්නේ අපිට මෙන්න මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් දුන්නොත්. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක කෝණයක් අංශක 90ක් ගුණ කෝණයක්. මොන ත්‍රිකෝණයක්? මේක ABC කියලා ගත්තාම මේක එක කෝණයක් අංශක 90යි අනිත් කෝණ දෙකම සුළු කෝණ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් තමයි. පයිතගරස් කියන ඍජුකෝණී ත්‍රිකෝණයක මේකේ මේ තියෙන ඒ කියන්නේ මේ අංශක 90ට සම්බන්ධ වෙලා නැති පාදයට අපි කියනවා. ඒ කියන්නේ දිගම පාදයට අපි කියනවා කර්ණය කියලා. මේ කර්ණ පාදයේ වර්ගය සමාන වෙනවා කියලා පයිතගරස් කියනවා අනිත් පාද දෙකේ වර්ගවල එකතුව. කර්ණය කියන්නේ මෙතන AB නේ. අපි AB වර්ග කරපුවාම මේක සමාන වෙනවා කියලා පයිතගරස් කියන්නේ අනිත් පාද දෙක AC එක පාදයක් වර්ග කරනවා ඒකට එකතු කරනවා අනිත් පාදය. මොකද CB. මේ දෙකේ වර්ගවල එකතුවට මේකේ වර්ගය සමාන වෙනවා කියලා තමයි පයිතගරස් කියන්නේ පයිතගරස් ප්‍රමේය. පිට මේ ගාන හදද්දී මේක පල්ලෙහාට ගන්න. මේ ගාන හදද්දී අපිට මේ විදිහට ත්‍රිකෝණයක් ඇඳගන්න වෙනවා. මෙන්න මෙතනින් මම කඩිරක් වගේ ඇඳගන්න. මෙතන අපිට සාධනය කරන්න කියලා නැති හින්දා අපි මේක නිකම්ම සරලව හදනවා. නැත්නම් අපි අර ස්ට්‍රක්චර් එකට හදන්න ඕනේ. දත්තය සාධනය කළ යුත්ත නිර්මාණයක් තියෙනවා නම් නිර්මාණය සාධනය කියලා ලියලා හදන්න. මෙතන නිකම්ම පාදයේ දිග සොයන්න කියලා තියෙන්නේ. අපි මෙතනින් මේ විදිහට නිර්මාණයක් කරගන්නවා. ඒ කියන්නේ OQ කියන එක ඇඳ ගන්නවා. OQ කියන එක ඇඳගත්තාම අපිට පේනවා OAQ කියලා ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙතන තියෙනවා. OAQ කියලා ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙන්නේ ඇයි? අපි හොයාගත්ත එකෙන් OAP කෝණය, OAQ කෝණය දෙකම අංශක 90. ඒ කියන්නේ මෙතන කෝණය අංශක 90යි. එතන අංශක 90යි කියන්නේ අපිට එතෙන්ට මොකද්ද දාන්න පුළුවන්? පයිතගරස් ප්‍රමේය. අපි දානවා පයිතගරස් ප්‍රමේය OAQ ත්‍රිකෝණය. ත්‍රිකෝණයෙන් නැත්නම් ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය
යෙදීමෙන් හරි මොකක් හරි ලියන්න. වෙන මොකක්ද කියන්න පුළුවන්. මේ ත්‍රිකෝණය මම මේ යටින් ඇඳගත්තොත් මෙහෙම ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. මේ වගේ ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. මෙතන අංශක 90යි කියලා අපි දන්නවා. අනිත් පාද දෙකේ දිගවල් එක්ක අපිට හොයාගන්න පුළුවන්. නැත්තම් අපිට දීලා තියෙනවා. මෙතන O මෙතන A මෙතන Q. AO පාදයේ දිග අපිට කෙලින්ම දීලා තියෙනවා 6යි කියලා. සෙන්ටිමීටර් 6. මෙන්න මේක සෙන්ටිමීටර් 6යි. AQ පාදේ අපි හොයාගත්ත PQ විභාගයක් හින්දා මේක සෙන්ටිමීටර් 8යි කියලා හොයාගත්තා. එතකොට අපිට හොයාගන්න පුළුවන් QO කියන පාදය. QO කියන පාදය හොයාගත්තට පස්සේ ඔයාලට ආයෙත් පේන්නනේ අපි ආයෙත් පෙන්නවා මෙතන කෝණයත් අංශක 90යි. OBQ කියන්නේ අංශක 90යි කියන්නේ. එතකොට ඔයාලට ආයෙත් තේරෙනවා OBQ කියන ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒකට ආයෙත් ආයෙත් පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්. පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් කියන්නේ අපි මෙතන OB දන්නා. OQ අපි මේ දැන් කරන්න යන ස්ටෙප් එකෙන් හොයාගන්නවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? BQ. BQ හොයාගන්නවා කියන්නේ BQ වගේ දෙගුණයක් තමයි QR කියලා කියන්නේ. එතකොට අපිට උත්තරේ ඉතින් කෙලින්ම ගන්න පුළුවන්. අන්න ඒක තමයි දැන් මම කරන්න යන්නේ. මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාපුවම අපිට ලියන්න පුළුවන් OQ ගේ වර්ගය සමානයි QA ගේ වර්ගය දන AO ගේ වර්ගය කියලා. අපි දැන් හොයන්න යන්නේ OQ. ඒක එහෙම්මම තියාගන්න OQ ගේ වර්ගය විදිහට. QA කියන්නේ PQ ගෙන් භාගයක්. PQ ගේ භාගයක් කියන්නේ සෙන්ටිමීටර් 6යි. 6 වර්ගය. මෙතන 16 බෙදීම දෙක. PQ කියන්නේ 16යි 16 බෙදීම දෙක සෙන්ටිමීටර් 8යි 8 වර්ගය. AO කියන එක දීලා තියෙනවා සෙන්ටිමීටර් 6යි 6 වර්ග. එතකොට OQ වර්ග කියන්නේ මොකද්ද? 8 වර්ගය කියන්නේ 64යි 6 වර්ගය කියන්නේ 36යි 64 එකතු කිරීම 36 කියන්නේ මොකද්ද? 100. එතකොට 100 කියන්නේ මොකක්ද? 100 කියන්නේ 10 වර්ගය. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් OQ කියන්නේ මොකද්ද? සෙන්ටිමීටර් 10යි කියලා. අපි දැන් හොයාගත්ත OQ කියන්නේ සෙන්ටිමීටර් 10යි කියලා. OQ සෙන්ටිමීටර් 10යි නම් ඊළඟ ත්‍රිකෝණයට ඒ කියන්නේ OBQ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාපු ගමන් අපිට QB හොයාගන්න පුළුවන්. ඒකත් මෙතනින්ම කරොත් අපිට පේනවා OBQ කියන ත්‍රිකෝණය මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. මේ වගේ ත්‍රිකෝණයක් තමයි OBQ කියලා තියෙන ත්‍රිකෝණය. මෙතන අංශක 90යි කියලා අපිට හොයාගන්න පුළුවන්. මොකද ජායේ ඉඳන් ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳන් එළපු රේඛාව හින්දා. මෙතන Q, මෙතන B, මෙතන O. හරි. මේකෙත් අපිට දීලා තියෙනවා OB කියන්නේ අංශක 90යි කියලා. QB අපි දන්නේ නැහැ. ඒක තමයි අපි හොයන්න යන්නේ. OQ කියන්නේ සෙන්ටිමීටර් 10යි කියලා අපි හොයාගත්ත කලින් ස්ටෙප් එකේ. මේක වර්ගමූල 19යි සෙන්ටිමීටර්. අපි මොකද්ද කරන්නේ? OBQ ත්‍රිකෝණයටත් දානවා පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය. මේකට පයිතගරස් ප්‍රමේය දාපුවම අපිට මොකද්ද කියන්න පුළුවන්? OQ කියන්නේ කර්ණය, මේකේ වර්ගය සමාන වෙන්න ඕනේ අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ OB වර්ගය දන BQ වර්ගයේ එකතුවට. අපි OQ කියන එක දන්නවද? අපි කලින් ස්ටෙප් එකේදී හොයාගත්ත OQ කියන්නේ 10යි. ඒකේ වර්ගය 10 වර්ගය. OB අපිට දීලා තියෙනවා වර්ගමූල 19 වර්ගය. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන වර්ගමූලයක් දීලා තිබ්බට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වර්ගමූලේ වර්ග කරගම ආයෙත් මේක සෙන්ටිමීටර් 19ක් 19යි සෙන්ටිමීටර් වර්ගයක් වෙනවා. BQ අපි දන්නේ නැහැ. BQ තමයි අපි හොයන්න යන්නේ. එතකොට BQ මෙහෙම්මම තියාගෙන අපි මේක සුළු කරගන්න. අපි දන්නවා 10 වර්ගය කියන්නේ 100යි කියලා. වර්ගමූල 19 වර්ගය කියන්නේ 19යි කියලා. BQ වර්ගය ඒ විදිහටම තියාගන්න. BQ අපි උත්ත කරගන්නවා 100 අඩු කිරීම 19ක් තමයි එන්නේ. 100 අඩු කිරීම 19ක් කියන්නේ කීයද? BQ වර්ග සමානයි 100 අඩු කිරීම 19. 81යි. හරි. එතකොට BQ වර්ග කියන්නේ 81යි. 81 කියන්නේ 9 වර්ගය. දැන් අපිට කෙලින්ම ලියන්න පුළුවන් BQ කියන්නේ කීයද? 9 වර්ගයේ වර්ගමූලය
සෙන්ටිමීටර් 9. අපි හොයාගත්ත BQ කියන්නේ සෙන්ටිමීටර් 9යි කියලා. ඒ කියන්නේ මෙන්න මේක සෙන්ටිමීටර් 9යි කියලා අපි දැන් හොයාගත්තා. ඒක සෙන්ටිමීටර් 9යි නම් මෙතන තියෙන සෙන්ටිමීටර් 9ක් නම් මෙතන තියෙන අනිවාර්යෙන් සෙන්ටිමීටර් 9ක් වෙන්න ඕනේ. ඇයි? අපිට ගානේ දීලා තියෙනවා QB සමානයි BR කියලා. එතකොට අපෙන් අහන්නේ QR දිග අපිට ලියන්න පුළුවන් m නිසා QR සමානයි මේක පොඩ්ඩක් පැහැදිලි වෙන්නත් එක්කම ලියුවොත් QR සමානයි QB ධන BR QB ධන BR අපිට මේක ආයෙත් ලියන්න පුළුවන් QR සමානයි 2යි QB හේතුව මොකද්ද QB සමානයි BR හින්දා අපි දැන් QB දන්නවා මෙතන BQ කියලා තියෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා BQ උනත් QB උනත් එකම දිගනේ එතකොට 2යි QB කියන්නේ කීයද QR සමානයි 2 වැඩි කිරීම 9 2 වැඩි කිරීම 9 කියන්නේ සෙන්ටිමීටර් 18යි එතකොට අපෙන් ඒ ගානේ අහලා තියෙන QR අපි හොයාගත්තා QR කීයද කියලා QR සෙන්ටිමීටර් 18යි ඒ ගානේ ප්‍රශ්නයක් දුව ඇති කියලා හිතනවා හරි ඒ ගානට පොඩ්ඩක් අපිට පාවිච්චි කරන්න උනා ප්‍රමේයන් දෙකක් තුනක් විතර පාවිච්චි කරන්න උනා පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරන්න උනා මේ වගේ ගණන් එන්න පුළුවන් ඒ කියන්නේ කොහොමත් කෙලින්ම පයිතගරස් ප්‍රමේය දාන්න කියලා එන ගණන් එකපාරටම දීලා මේක අංශක 90යි කියලා පෙන්වන්න එන ගණන් ඒ වගේ ගණන් පොඩ්ඩක් එනවා අඩුයි හැබැයි එන්න පුළුවන් මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ කෙටි ගණන් තියෙන හින්දා කෙටි ප්‍රශ්න ටිකක් තියෙන හින්දා ඒ වගේ ගණන්ත් එන්න පුළුවන් ලොකු ප්‍රශ්නයකට આવොත් මේ වගේ ගණන් තමයි එන්නේ ඒ හින්දා අභ්‍යාස එහෙම පොඩ්ඩක් කරලා මේ වගේ ගණන් ටිකක් කරලා ගියොත් මේ වගේ ගණන් වලට කියන්නේ දැක්කහම මේක අලුත් ගණනක් නෙමෙයිනේ මේ වගේ ගණන් හදලා තියෙන හින්දා මේක දැක්කහම නිකන් අයිඩියා එකක් එනවා මේකට ගානේ දත්ත කියවද්දී මේකට මොන ප්‍රමේයද එන්න ඕනේ වගේ අයිඩියා එකක් එනවා හරි අපි ඊළඟ ගානට ගියොත් ඊළඟ ගානේ අපිට කියලා තියෙනවා මේ වගේ වෘත්තයක් දීලා AB යනු O කේන්ද්‍රය වූ වෘත්තයේ ජායකි AB කියන්නේ O කේන්ද්‍රය වූ වෘත්තයේ ජායක් වූ එහි මධ්‍ය ලක්ෂය C ඒ කියන්නේ මෙන්න මේ AB කියන ජාය මධ්‍ය ලක්ෂය C දැන් අපිට ආයත් තේරෙන්න ඕනේ මේ කාට කොතෙන්ද දෙන්න හදන්නේ කියලා AB කියලා ජායක් දීලා තියෙනවා මධ්‍ය ලක්ෂය දීලා තියෙනවා C කියලා OC ආකරලක් තියෙනවා මෙතන OC ම නෙමෙයි C හරහා යන රේඛාවක් ඇඳලා තියෙනවා කොහොම හරි මේක C හරහා යන හින්දා මොකද්ද වෙන්න ඕනේ AB ලම්බ වෙන්න ඕනේ OC ට නැත්නම් OD ට හරි එහි මධ්‍ය ලක්ෂ්‍ය C වේ දික් කරන ලද OC D හිදී වෘත්තය හමු මේ OC දික් කරපුවාම D හිදී වෘත්තය හම්බ වෙනවා AD සමානයි DB බව පෙන්වන්නේ AD සමානයි DB බව පෙන්වන්නේ බලමු මේක කොහොමද පෙන්වන්නේ කියලා දැන් මේ ගාන බලද්දි තේරෙන්නේ නැති මේ පාඩමෙන් දීලා තියෙන හැම එකටම අර අපි කරපු ප්‍රමේය තමයි ඒ කියන්නේ බේසික්ම විදිහට ඕනේ වෙන්නේ ඊට අමතරව තව පොඩි පොඩි ප්‍රමේයන් ටිකක් සමහර විට ඕන වෙන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල ඓක්‍යාංශක 180යි ඒ වගේ පොඩි ප්‍රමේයන් ටිකක් ඕනේ වෙන්න පුළුවන් ඒ හින්දා තමයි මම කලින් දවසකත් කිව්වේ මේ කියන්නේ ඔයාලට හම්බෙන ජ්‍යාමිතිය පාඩම් වලදී හම්බෙන ප්‍රමේයන් ටික ඔක්කොම මොකක් හරි කොලයක හරි මොකක් හරි බලන්න හිතෙන විදිහට ලස්සනට මොකක් හරි ආටයක් දාලා මොකක් හරි ඔයාලට බලන්න හිතෙන විදිහකට ඒක බලන්න හැමතිස්සෙම බැලෙන තැනක ගහලා තියාගන්න. නැත්තම් මේ නැතුව මේක කටපාඩම් කරන්න යන්න එපා තියෙන ප්‍රමේයන් ටික. කටපාඩම් කරාට ගණන් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා හැම ප්‍රමේයකින්ම නිකන් පාඩම බලාගෙන යන ගමන් ගණන් ටිකක් හදාගන්න එක තමයි කරන්නේ. ගණන් හදද්දි ප්‍රමේයන් ටික මතක හිටිනවා. නැතුව අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෙමෙයි ප්‍රමේයන් කියන්නේ. කවුරුත් බලාපොරොත්තු වෙන්නේත් නැහැ ඔයා මේක කියන්නේ. සරල බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයා මේක කිරව දාන්න ඕනේ මෙහෙම පාඩම් කරන්න ඕනේ. අවල් ප්‍රමේය මොකක්ද කියලා හෙව්වොත් ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ඔයාලට ගාන දැක්ක ගමන් අදාළ ප්‍රමේයන් ටික පේන්න නම් ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි ඒ හැම ප්‍රමේයයකටම අදාළ ගණන් හදලා තියෙන එක. අර මේ ගානට ගියොත් මේ ගානේ අපි පෙරුව ගානේ මොකක්ද කියන්නේ කියලා අපි නිකන් දීලා තියෙන දත්ත ටික මේකෙම ලකුණු කරගත්තොත් හරි AB කියන ජායේ මධ්‍ය ලක්ෂ්‍ය C ඒ හින්දා අපිට කියන්න පුළුවන් මෙන්න මේක අංශක 90යි කියලා. ඒක අංශක 90යි කියන්නේ මේකත් අංශක 90යි. අපිට පෙන්වන්න කියන්නේ මොකද්ද? මෙන්න මේ AD කියන එක යා කරපුවාම DB කියන එක යා කරපුවාම හැදෙනවා AD හා DB. මෙන්න මේ දෙක සමානයි කියලා තමයි අපිට පෙන්වන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙක සමානයි කියලා අපිට පෙන්වන්න කියනවා මේ ගාන. මේ විදිහේ ගානක් දැක්කහම දැන් ඔයාලා ත්‍රිකෝණාංග සාම්‍ය ගණන් ත්‍රිකෝණ එක ත්‍රිකෝණ දෙක පාඩම් වල ගණන් එහෙම හදලා තියෙනවා නම් පොඩ්ඩක් මේක දැක්කහම තේරෙන්න ඕනේ මොන වගේ විදිහකටද මේක හදන්න වෙන්නේ කියලා. ඔයාලට දැන් මේක මම කියද්දි ඔයාලා වෙලුවට අයිඩියා එකක් එනවා නම් මේක මේ විදිහට තමයි හදන්න ඕනේ කියලා. හොඳයි. නැත්තම් ඒ ප්‍රශ්නයක් නැහැ. මේක හදන්න වෙන්නේ ADC කියන ත්‍රිකෝණයයි CDB කියන ත්‍රිකෝණය අංග සම කරලා. හරි. ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරලා තමයි අපිට මේ ගාන හදන්න වෙන්නේ. අපි බලමු ගාන හදන්න. මම මේ ත්‍රිකෝණ දෙක ආයේ මේ විදිහට ඇඳගත්තොත් මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් අපිට තියෙනවා. මේක මෙහෙම දෙකට බෙදලා තියෙනවා. මෙතන අංශක 90යි කියලා අපි දන්නවා. මෙතන තියෙන C කියලා අපි දන්නවා. මෙතන A B D තියනවා කියලා අපි දන්නවා. දැන් අපි මේක අංශක 90යි කියලා ගත්ත එක අපි මෙතන ලියලා පෙන්නනවා. මොකද අපි ඒක හිතෙන් ගත්තට කවුරුත් පේපර් එක බලන්න කෙනා දන්නේ නැහැ නේ. මෙයා කොහොමද මේක අංශක 90යි කියලා ගත්තේ කියලා. ඒ හින්දා අපි මේක ලියනවා OD ලම්බයි AB මෙහෙම කෙලින්ම ලියන්න පුළුවන්. එහෙම කෙලින්ම ලියුවට කමක් නැහැ. හැබැයි මේක විස්තර කරලා ලියන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් ඇයි මෙහෙම වෙන්නේ? AB ජායේ මධ්‍ය ලක්ෂ්‍ය C හරහා යනවා O කේන්ද්‍රයේ ඉඳන් ඇඳපු රේඛා. O කේන්ද්‍රයේ සිට AB ජායේ මධ්‍ය ලක්ෂ්‍ය C හරහා යන OD රේඛාව නිසා මේ විදිහට කාට හරි කියන බලන කෙනාට මේක තේරෙන්න පොඩ්ඩක් විස්තර කරලා ලියන්න. ඒක හරි. ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? DCB කියන කෝණය සමාන වෙනවා DCA කියන කෝණයට. සමාන වෙනවා අංශක 90. මේ විදිහට වෙනවා. මේකෙත් අපිට සාධනය කරන්න මොනවද කියලා නැහැ බව පෙන්වන්න කියලා තියෙන්නේ. හරි. දැන් මම කිව්ව විදිහට ත්‍රිකෝණ දෙක අංග සම කරන්න යන්නේ. මොනවද ත්‍රිකෝණ දෙක? ACD ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණය. මේ දෙක සලකමු. ඒ දෙක සලකද්දී අපිට බලපු ගමන් පේනවා. දැන් අපි කලින් ලියපු එක මොකද්ද? අර කෝණ දෙක අංශක 90. ඒ කියන්නේ AC මේ වම් පැත්තේ තියෙන ත්‍රිකෝණේ ACD කියන නැත්නම් DCA කියන කෝණේ දකුණු පැත්තේ තියෙන ත්‍රිකෝණේ DCB කියන කෝණයට සමානයි. කීයද? මේක අංශක 90යි. මෙතෙන්ට ඕන නම් මෙන්න මෙතන ලියපු කතන්දරේ ආයෙ අපිට ලියන්න පුළුවන්. තව දෙයක් අපිට දැක්ක ගමන් පේන්න ඕනේ. මෙතන මොකද්ද? DC කියන්නේ ත්‍රිකෝණ දෙකට පොදු පාදයක්. ඒක අපි ලියනවා මේ විදිහට DC සමානයි DC. මේකට හේතුව මොකද්ද? ත්‍රිකෝණ දෙකේ පොදු පාදය. පොදු පාදය. අපි කෝණ දෙකක් සමානයි කියලා පෙන්න ගත්ත අනුරූප කෝණ දෙකක්. අනුරූප පාදයක්
පොදු පාදයක්. ඒ කියන්නේ සමානයි කියලා පෙන්න ගත්තා. හැබැයි අපිට තව මොකක් හරි දෙයක් ඕන වෙනවා. එක්ක කෝණයක් ඕන වෙනවා නැත්නම් පාදයක් ඕන වෙනවා. ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්න. මේක බලද්දි ඔයාලට පේනවා අපි මෙතන ඇදගත්තේ කියන්නේ දාගත්තේ නැති දත්තයක් තියෙනවා. මොකද්ද මේ AC CB කියන එක සමානයි කියලා. එහෙම වෙන්නේ ඇයි? C කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය හින්දා. මෙන්න මේකට මේක සමානයි. දැන් අපේ වැඩේ හරි. අපි දන්නවා AC සමානයි CB කියලා. මෙතන ලියනවා AC සමානයි CB. ඇයි එහෙම වෙන්නේ? C කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය හින්දා. C යනු AB මධ්‍ය ලක්ෂය නිසා. හරි දැන් අපි ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕනේ ඔක්කොම ටික ලියාගෙන තියෙන්නේ මොනවද? කෝණයක් සමානයි පාද දෙකක් සමානයි. එම නිසා අපිට ලියන්න පුළුවන් ACD කියන ත්‍රිකෝණය අංග සමයි BCD කියන ත්‍රිකෝණය. මේකේ අවස්ථාව මොකද්ද? පාද දෙකයි කෝණයයි පා අවස්ථාව. යටතේ මේක අංග සම වෙනවා. දැන් අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලාද පෙන්වන්න තිබ්බේ නෑ. අපිට පෙන්වන්න තිබ්බේ AD සමානයි DB කියලා. දැන් ආයෙක පෙන්වන්න දෙයක්ද? නෑ. ඇයි එහෙම කියන්නේ? අපි පෙන්නුවා ADC කියන ත්‍රිකෝණයයි BCD කියන ත්‍රිකෝණයයි අංග සමයි කියලා. එතකොට AD කියන්නේ AD හා BD කියන්නේ DB කියන්නේ ඒ ත්‍රිකෝණ අංග සම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද. අංග සම ත්‍රිකෝණ දෙක අනුරූප පාද සමානයි. අපිට ඒක ඊළඟට කෙලින්ම ලියන්න පුළුවන්. එම නිසා AD සමානයි DB. ඒකට හේතුව මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද මේ දෙක සමාන වෙනවා. හරි. එතකොට අපි ඒ ගානත් හදලා ඉවරයි. AD සමානයි DB කියලා අපි පෙන්නුවා. ඒකටත් අපිට මහා ලොකු දෙයක් කරන්න තිබ්බේ නෑ. අපිට අර ඉගෙන ගත්ත ක්‍රමයේ පාවිච්චි කරන්න උනා. ඒකට අමතරව අපිට පාවිච්චි කරන්න උනා මොකද්ද? ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩමේ ඉගෙන ගත්ත කෙනෙක්. අංග සම කරන අවස්ථා. පාකෝපා, කෝකෝපා, කර්ණපා, පාපාපා ඒ වගේ අවස්ථා වලින් එකක් අපිට පාවිච්චි කරන්න උනා. එතකොට ඒ ගානේ ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා. අපි ඊළඟ ගානට ගියොත් හරි ඊළඟ ගානේ අපිට අර විදිහටම රූපයක් දීලා තියෙනවා. ඒක කියන්නේ ABC ත්‍රිකෝණයේ AB හා C ලක්ෂ O කේන්ද්‍රය වෘත්තයක් මත පිහිටනවා. වෘත්තයක් මත පිහිටනවා කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ මොකද්ද? A කියන්නේ වෘත්තයක් මත පිහිටි එකක්, C කියන්නේ වෘත්තයක් මත පිහිටි ලක්ෂයක්, B කියන්නේ වෘත්තයක් මත පිහිටි ලක්ෂයක්. මේ මොනවා කරත් හැදෙන්නේ මොනවද? ජායන්. ජායන් තුනක් හැදෙන්න. වෘත්තයක් මත පිහිටයි BC හි මධ්‍ය ලක්ෂ්‍ය. ඔන්න කියලා තියෙනවා BC හි මධ්‍ය ලක්ෂ්‍ය. BC කියන්නේ ජායක්, ජායක මධ්‍ය ලක්ෂ්‍ය ගැන කතා කරනවා කියන්නේ ආයෙ අර ප්‍රමේයට තමයි එන්න හදන්නේ. ජායේ මධ්‍ය ලක්ෂ්‍ය x වේ, x નું මධ්‍ය ලක්ෂ්‍ය AX රේඛාව. AX කියන්නේ මොකද්ද? A ඉඳන් පටන් අරගෙන තිබ්බට කේන්ද්‍රය හරහා ගිහිල්ලා CB මධ්‍ය ලක්ෂ්‍ය ගාවට අවිල්ලා තියෙනවා. ඒ කියන්නේ O කියන කේන්ද්‍රයේ ඉඳන් CB මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව තමයි OX කියන්නේ. ඒ කියන්නේ OXB කියන කෝණය කීයද? අංශක 90. අංශක 90. AX රේඛාව මත O පිහිටයි නම් AB සමානයි AC බව පෙන්නන. AB සමානයි AC බව පෙන්නන. මේක හදද්දි මහ ලොකු වෙනසක් නැහැ. ඔයාලට කලින් ගානෙන් ඔයාලා මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලට පේනවා මේක හදන්න තියෙන්නේ කලින් ගාන විදිහටම තමයි. ත්‍රිකෝණ අංග සම. මේකෙත් සාධනය කරන්න මොකුත් කියලා නැහැ. බව පෙන්නන්න කියලා තියෙන්නේ. අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙතන AX කියන එක ලම්බයි කියලා BC ට. මේකට හේතුව විදිහට අපිට කියන්න පුළුවන්
O කේන්ද්‍රයේ සිට BC මධ්‍ය ලක්ෂයට ඇති රේඛාව නිසා. ඒ හින්දා එතන කෝණයේ අංශක 90යි නැත්තම් ලම්බ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මෙතන ආයෙ ලියන්න පුළුවන් OXC කෝණය සමානයි OXB කෝණය සමානයි දෙකම අංශක 90යි කියලා. ඒ විදිහට ලියන්න පුළුවන්. අපි දැන් ආයෙත් මොකද්ද කරන්නේ? අර ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. මොන ත්‍රිකෝණ දෙකද? ACX ත්‍රිකෝණයයි ABX ත්‍රිකෝණය. අපි කියමු ACX ත්‍රිකෝණය හා ABX ත්‍රිකෝණය සලකමු. ඒ ත්‍රිකෝණය සලකපුවහම අපිට කලින් හොයාගත්ත එක එහෙමම ලියන්න පුළුවන්. මොකද්ද? OXC සමානයි OXB. මෙන්න මේ කතන්දරය අපිට ආයෙ ඕනනම් මෙතන ලියන්න පුළුවන්. එතකොට කලින් ගානේ වගේමයි මෙතන පොදු පාදයක් තියෙනවා. මොකද්ද? AX ත්‍රිකෝණ දෙකටම AX පොදුයි. අපි ලියනවා එතකොට AX සමානයි AX පොදු පාදේ. එතකොට කලින් එක වගේමයි අපි දැන් ත්‍රිකෝණයක් කෝණයක් සමානයි කියලා පෙන්නුවා. පාදයක් සමානයි කියලා පෙන්නුවා. ආයෙත් මේක දීලා තිනවා අර කලින් එකේ විදිහටම CX සමානයි XB. ඇයි X කියන්නේ මධ්‍ය ලක්ෂය. අපි ඒකත් කියනවා CX සමානයි XB. X යනු CB මධ්‍ය ලක්ෂ්‍ය නිසා. ඒ හින්දා අපිට එහෙම ලියන්න පුළුවන්. ඒ තුනම ගත්තාම අපි පෙන්නලා තියෙනවා පාද දෙකක් සමානයි කෝණයක් සමානයි. ඒ හින්දා අපිට කියන්න පුළුවන් ACX ත්‍රිකෝණය අංග සම වෙනවා ABX ත්‍රිකෝණයට. මොන අවස්ථාවේදීද පාද දෙකයි කෝණයයි පාකෝපා අවස්ථාව යටතේ මේ දෙක අංග සම වෙනවා. ඒ දෙක අංග සම වෙනවා කියන්නේ අපිට ආය හදන්න දෙයක් නැහැ. මොකද්ද අපිට පෙන්වන්න තියෙන්නේ AC සමානයි AB කියලා. ත්‍රිකෝණ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග හින්දා AC සමානයි AB. නැත්නම් AB සමානයි AC කියලා අපිට කෙලින්ම ලියන්න පුළුවන්. එම නිසා AC සමානයි AB. හේතුව මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. ඒකත් උඩ ලේසි කලින් ගන්නවා වගේමයි කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ත්‍රිකෝණ දෙක අංග සම කරලා පාද දෙක සමානයි කියලා පෙන්නනවා. එච්චරයි ඒකෙත් කරන්න තිබ්බේ. හරි අපිට තව ගණන් අපිට දැන් ඉගෙන ගත්ත ප්‍රමේයෙන් තව ගානක් හදන්න තියෙනවා. මම මේ ගාන ඉතුරු කරනවා. මම මේ ගාන වලට දාන්නම් හදන්න කියලා. ඔයාලා මේ ගාන try කරලා බලන්න. සමහර අය මේක හදලත් ඇති. හදලා නැති. තිබ්බත් කමන්නේ නැති වුණොත් කමන්නේ. මේ ගාන try කරලා බලන්න. මම group එකේ දාන්න. අපි දැන් මෙච්චරලා කතා කරේ මේ පාඩමේ අපි ඉගෙන ගත්ත ප්‍රමේය ගැන. මොකද්ද අපි ඉගෙන ගත්ත ප්‍රමේය? මම ආයෙ ගියොත් ප්‍රමේය ගාවට අපි ඉගෙන ගත්ත ප්‍රමේය මෙන්න මේක. ඒකේ කිව්වේ වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව ජායට ලම්බ. මොකද්ද? කේන්ද්‍රයයි ජායක මධ්‍ය ලක්ෂයයි යා කරන රේඛාව ජායට ලම්බ වේ. ප්‍රමේයේ විලෝමය කියන්නේ මොකද්ද? මේ ප්‍රමේය තනිකර කන පිට ගහපුවම දැන් ප්‍රමේයේ අපිට මොනවා හරි දත්ත ටිකක් දීලා තියෙනවා. මේ දත්ත ටික දීලා තියෙනවා නම් මෙහෙම වෙනවා කියලා තමයි ප්‍රමේයෙන් කියන්නේ. විලෝමයෙන් කියන්නේ ප්‍රමේයේ අන්තිමේට වෙන දේ වෙනවා නම් ප්‍රමේය දීලා තියෙන දත්ත ටික ඒ ටික වෙනවා. ඒ කියන්නේ ඒ ටික සත්‍යයි කියලා. අපි බලමුකෝ මොකද්ද කියන්නේ කියලා ප්‍රමේය විලෝමය. විලෝමයෙන් කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බයෙන්. දැන් මේක බලද්දී ප්‍රමේයත් මතක තියාගෙනම කියවන්න. එතකොට මේකේ තියෙන ප්‍රමේය අනිත් පැත්ත කියලා තේරෙයි හරියට. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බයෙන්. වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායට අඳිනු ලබන ලම්බයෙන්. ලම්බයෙන් කියන්නේ මොකද්ද? එතන කෙලින්ම දීලා තියෙනවා PQ කියන ජායට ගහන්නේ ලම්බයක් කේන්ද්‍රයේ ඉඳන්. PQ කියන ජායට කේන්ද්‍රයේ ඉඳන් ලම්බයක් ගැහුවාම
එම ජාය සමච්ඡේදනය වේ. ලම්බයක් ඇන්දාම ජාය සමච්ඡේදනය වෙනවා. ජාය සමච්ඡේදනය වෙනවා කියන්නේ මොකද්ද? R කියන්නේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ O ඉඳන් PQ ට ලම්බයක් ඇන්දොත් ඒ ලම්බය මගින් PQ කියන එක සමච්ඡේදනය වෙනවා. PQ කියන එක සමච්ඡේදනය වෙනවා කියන්නේ මෙන්න මෙතන තියෙන R කියන එක තමයි මධ්‍ය ලක්ෂය. අපි ප්‍රමේය බැලුවොත් ප්‍රමේය මොකද්ද කිව්වේ? මේ විදිහට ජායක් තියෙනවා නම් මෙහෙම ලම්බ කතාවක් අපිට දීලා තිබ්බේ නැහැ මුලින්. ලම්බයක් අපිට දීලා තිබ්බේ නැහැ. PQ කියලා ජායක් තියෙනවා. R කියන්නේ මධ්‍ය ලක්ෂය නම් O ඉඳන් R ට අඳින රේඛාව ලම්බයක්. මෙතන තියෙනවා O ඉඳන් R ට අඳින්නේ O ඉඳන් R ට ලම්බයක් ඇන්දාම R මගින් PQ සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ PQ සමච්ඡේදනය වෙනවා O ඉඳන් PQ ට ඇඳපු ලම්බය මගින්. අපි මෙතන ලියලා තියෙනවා රූපයේ දැක්වෙන පරිදි PQ ජායට කේන්ද්‍රයේ සිට මෙතන සිට වෙන්න ඕනේ. සිට OR ලම්බයක් ඇඳ ඇත. ඉහත ප්‍රමේයට අනුව R මගින් PQ ජාය සමච්ඡේදනය කෙරේ. R මගින් PQ ජාය සමච්ඡේදනය කරනවලු. ඒ කියන්නේ R කියන්නේ මධ්‍ය ලක්ෂය. එනම් PR සමානයි RQ වේ. ඒක තමයි ප්‍රමේය විලෝමයෙන් කියන්නේ. අර ප්‍රමේයවයි දත්ත ටික ඒ කියන්නේ දීලා තියෙන ටික ඒ කියන්නේ මේක නිකන් ප්‍රමේය මුලයි අගයි මාරු කරලා වගේ තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩ ප්‍රමේයයි විලෝමයයි එකට කියවද්දි තේරෙයි. අපි ඒ ප්‍රමේයත් පොඩ්ඩක් ප්‍රමේය විලෝමයක් තේරෙන්න පොඩ්ඩක් ගානක් හදන්න ගියොත් හරි මේ ගානේ කියනවා ABC කියන්නේ සමපාද ත්‍රිකෝණයක්ලු. ABC කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? AB සමාන වෙන්න ඕනේ. BC සමාන වෙන්න ඕනේ. AC ට හේතුව මොකද්ද? ABC කියන්නේ සමපාද ත්‍රිකෝණයක් නිසා. හරි. සමපාද ත්‍රිකෝණයක් නිසා එහෙම වෙනවා. O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටා ඇත. ආයත වෘත්තයේ මතලු පිහිටා තියෙන. එතකොට AB කියන්නේ AC කියන්නේ මොකද්ද? ජාය. CB කියන්නේ මොකද්ද? ජාය. AB කියන්නේ ජාය. O සිට BC ට අඳින ලද ලම්බය OX වේ. O සිට BC ට අඳින ලද ලම්බය. දැන් මධ්‍ය ලක්ෂ කතාවක් නෙමෙයි කිව්වේ. ලම්බයක් ඇඳලා තියෙනවා කියලා අපිට කියනවා. අපි කලින් ප්‍රමේයදී මොකක්ද ඉගෙන ගත්තේ? මොකක් හරි ජායකට කේන්ද්‍රයේ ඉඳන් ලම්බයක් ඇන්දොත් මොකද්ද වෙන්නේ? ඒ ලම්බය මගින් ජාය සමච්ඡේදනය වෙනවා. මෙතන මෙන්න මේ විදිහට ලම්බයක් ගහලා තියෙනවා. ලම්බයක් ගහලා තියෙනවා කියන්නේ මොකද්ද? මේ ජාය සමච්ඡේදනය වෙන්න ඕනේ මේ ලම්බය. ඒ කියන්නේ CX සමාන XB වෙන්න ඕනේ. අපි ඒකත් ලියාගමුකෝ ඔන්න. CX සමානයි XP. මම මේ කෙලින්ම ලියනවා. හේතුව ලියද්දි පොඩ්ඩක් පැහැදිලි කරලා ලියන්න ඕනේ. මොකද්ද හේතුව වෙන්නේ? CB ජායට කේන්ද්‍රයේ සිට ඇඳි ලම්බයෙන් ජායට මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වේ. ඒ හින්දා CX සමාන XB වෙනවා. අපිට කියන්නේ මොකද්ද? XB සමානයි සෙන්ටිමීටර් 6යි කියලා දීලා තියෙනවා. XB කියන්නේ මෙන්න මේක. මේක සමානයි සෙන්ටිමීටර් 6යි කියලා අපිට දීලා තියෙනවා. එතකොට අපිට කෙලින්ම හොයාගන්න කියන්නේ අපිට ඔටෝමැටිකලි එනවනේ මොකද්ද XB සමානයි 6යි කියන්නේ මෙන්න මේකත් සෙන්ටිමීටර් 6යි. මොකද අපි මේ දෙක සමානයි කියලා පෙන්නුවා කලින් ඉගෙන ගත්ත ප්‍රමේයයට අනුව. අපිට පෙන්වන්නේ කියනවා ABC පෙන්වන්නේ නෙමෙයි අපිට කියන්නේ ABC ත්‍රිකෝණේ පරිමිතිය හොයන්න කියලා. ABC ත්‍රිකෝණේ පරිමිතිය හොයන්න. පරිමිතිය කියන්නේ මොකද්ද?
වටේ දිග. ABC ත්‍රිකෝණයේ පරිමිතිය කියන්නේ මෙන්න මෙතනින් පටන් අරගෙන A ඉඳන් C ට ගියා, C ඉඳන් B ට ගියා, ආයි B ඉඳන් A ට යද්දි ගිහිල්ලා තියෙන සම්පූර්ණ දුර. ඒක තමයි පරිමිතිය කියලා කියන්නේ. ඒක ඔයාලා හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. මොකද පොඩි පන්ති වල පරිමිතිය වර්ගඵලය ගැන උගන්වනවානේ. හරි. අපි දැන් පරිමිතිය හොයන්න යන්නේ. අපි දන්නවා XB කීයද? සෙන්ටිමීටර් 6යි. XB සෙන්ටිමීටර් 6යි. XB සෙන්ටිමීටර් 6 හින්දා CX සෙන්ටිමීටර් 6යි. CX සෙන්ටිමීටර් 6 හින්දා BC නැත්නම් CB කීයද? සෙන්ටිමීටර් 6 එකතු කිරීම සෙන්ටිමීටර් 6යි. සෙන්ටිමීටර් 12යි. අපි මෙතන ලියනවා m නිසා CB සමානයි CX ධන XB සමානයි අපි දන්නවා CX සමානයි XB කියලා. අපිට මේකේ ගානේ දීලා තියෙන එක ගත්තොත් අපිට ගානේ දීලා තියෙන XB කියලානේ. XB 6යි කියලා. අපි මේක ලියා ගන්නවා XB කියලා. ඇයි අපිට කිසි ප්‍රශ්නයක් නැහැනේ. අපි දන්නවා CX සමානයි XB. මෙතන හේතුව විදිහට ආයේ මේ කතන්දරේ ලියන්න පුළුවන්. ඕන්න. මේක කීයද? 2යි XB. ගානේ අපිට දුන්නා XB කියන්නේ 6යි කියලා. 2 වැඩි කිරීම 6. මෙතන x එකයි වැඩි කිරීමෙන් පටල ගන්න බෑ. මෙතන තියෙන්නේ වැඩි කිරීම. උඩ තියෙන්නේ x. උඩ පිළිවෙල තියෙන්නේ x. කැපිටල් x. දෙවරක් 6 12යි සෙන්ටිමීටර්. අපි හොයාගත්තා CB කියන්නේ සෙන්ටිමීටර් 12යි කියලා. දැන් මොකද්ද වෙන්නේ? දැන් අපිට හදන්න දෙයක් තියෙනවද? නැහැ. ඇයි හදන්න දෙයක් නැත්තේ? අපිට ගානේ කෙලින් මුලින් පටන් ගද්දිම දීලා තියෙනවා. ABC කියන්නේ සමපාද ත්‍රිකෝණ. සමපාද ත්‍රිකෝණයක් නම් මොකද්ද වෙන්නේ? මේ අපි පළවෙනියට ලියාගත්තේ අපි මේක තරුව හරි මොකක් හරි කියලා දාගමු. මේක හින්දා CB සමානයි 12යි නම් AB කීයද? 12යි. AC කීයද? 12යි. ඒ හින්දා අපිට පරිමිතිය ලියන්න පුළුවන්. පරිමිතිය සමානයි AB එකතු කිරීම BC එකතු කිරීම CA. අපිට මේක ලියන්න පුළුවන්. අපි මෙතනින් හොයාගත්ත පාදය තමයි CB කියන්නේ. ඒ කියන්නේ BCමයි. BC එකතු කිරීම BC එකතු කිරීම BC කියලා ලියන්න පුළුවන්. හේතුව මොකද්ද? මේක සමපාද ත්‍රිකෝණයක් හින්දා. ABC සමපාද ත්‍රිකෝණයක් නිසා. මේක සුළු කරපුවාම පිළිගන්න පුළුවන් 3යි BC. අපි දන්නවා BC කියන්නේ 12යි කියලා. 3 වැඩි කිරීම 12යි. 3 වරක් 12 කියන්නේ 36යි. එතකොට වර්ගඵලය එනවා සෙන්ටිමීටර් 36යි. සෝරි වර්ගඵලය නෙමෙයි පරිමිතිය එනවා සෙන්ටිමීටර් 36ක් කියලා. එතකොට ඒ ගානත් කිසිම ලොකු දෙයක් තිබ්බේ නැහැ. ලොකු අමාරු දෙයක් ඒ විදිහට අපිට ගානේ කලින් දීලා තිබ්බ ප්‍රමේය එහෙම්මම දාන්න තිබ්බේ. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. හැබැයි මේ ගාන හදන්න. ඒතර මේකෙන් බලලා තිබ්බ තියරි ඒ දෙක තමයි. අපි තව ගානක් හදමු දෙවෙනියට. ඒ කියන්නේ ප්‍රමේය විලෝමය පොඩ්ඩක් තව තේරෙන්නත් එක්ක. තව ගානක් දෙකක් වගේ හදමු. හරි අපි මේ ගාන හදමු. මේ ගානේ අපිට කියනවා ABC කියන්නේ ABC කියන ත්‍රිකෝණේ ABC කියන ලක්ෂ ඕකේන්ද්‍රය වූ වෘත්තයක් මත පිහිටනවා. වෘත්තය මත පිහිටනවා කියද්දී ආයෙත් තේරෙන්න ඕනේ මොකද්ද මේ කියන්නේ. වෘත්තය මත පිහිටනවා කියන්නේ මේ තියෙන්නේ ජායවල ටිකක් කියලා තමයි අපිට මේ කියන්න try කරන්න එකයි. අපිට ඒක කෙලින්ම කියන්න නැතුව නිකන් පොඩ වටෙන් කියනවා මේ තියෙන්නේ ජායන් ටිකක් තමයි. මේ රූපේ දකිද්දිම ඔයාලට පේනවා තව ලම්බ ටිකකුත් තියෙනවා. ලම්බ ටිකක් තියෙනවා කියන්නේ මොකද්ද? ආයෙත් රවුමක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ අතෙන් තමයි. කොතෙන්ද?
අපි කලින් ඉගෙන ගත්ත ප්‍රමේය විලෝමය. හරි ගාන කියනවා ABC ත්‍රිකෝණයේ AB හා C ඉලක්ෂ O කේන්ද්‍රය වූ වෘත්තයක් මත පිහිටා ඇත. ABට සහ BCට O සිට අඳින ලද ලම්බ OX හා OY වේ. ලම්බ දෙකක් ඇඳලා තියෙනවා. ලම්බ දෙකක් අඳිනවා කියන්නේ ඒකේ තේරුම මොකද්ද? ජායකට වෘත්තයේ ඉඳන් ලම්බයක් අඳිනවා කියන්නේ ඒ ලම්බය මගින් ජාය සමච්ඡේදනය වෙනවා. ඒක තමයි අපි ප්‍රමේය විලෝමයෙන් ඉගෙන ගන්න. ඊට පස්සේ අන්තිමේට කියන AX සමානයි CY නම් AX සමානයි CY නම් ඒ දෙක සමානයි කියද්දි ඔයාලට දැන් තේරෙන්න ඕනේ. දැන් ලම්බයක් ඇඳහම මේ AB සමච්ඡේදනය වෙනවනේ. ලම්බයක් ඇඳහම මේක සමච්ඡේදනය වෙනවනේ. මේක සමච්ඡේදනය වෙනවනේ. අපිට දීලා තියෙන්නේ AX සමානයි CY. AX සමානයි CY කියන්නේ මොකක්ද? මේක සමානයිලු මේකට. හැබැයි අපි දන්නවා ඒක මේක සමානයි මේකට. මේක සමානයි මේකට. ඒ කියන්නේ සම්පූර්ණ තේරුම මොකක්ද මේකේ? අපිට මේකේ නොකිය කියලා තියෙන්නේ AB සමානයි BC කියලා. මේ කියලා තියෙන එක අපි හරියට තේරුම් ගන්න. මේක හරියට තේරුම් ගත්ත කියන්නේ ගාන 150ක් විතර අපි හදලා ඉවරයි. කියන්නේ ගාන ඕනෙම ගානක ගානේ කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්නවා කියන්නේ ගාන 150ක් හදලා ඉවරයි. හරි. AX සමානයි CY නම් අපිට සාධනය කරන්න කියන. මේක සාධනය කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. බව පෙන්වන්න නෙමෙයි අර ස්ට්‍රක්චර් එක අපිට හදන්න වෙනවා. සාධනය කරන්න කියන්නේ BAC කෝණය BCA කෝණයට සමානයි කියලා සාධනය කරන්න කියලා කියනවා. සමහර විට ඔයාලට මේක සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය එහෙම ගණන් හැදුවා නම් මම ඔයාලට කිව්වනේ ගණන් හදන්න කියලා. මම හිතනවා කට්ටියම හදන්න ඇති කියලා. හදලා තියෙනවා නම් මේකේ බව සාධනය කරන්න කියලා තියෙන්නේ කෝණ දෙකක්. මොන කෝණ දෙකද? කොතන තියෙන කෝණ දෙකද කියලා දැක්ක ගමන් ඔයාලට අයිඩියා එකක් එනවා. ඔයාලා ගණන් හදලා තියෙනවා නම් කොහොමද මේක හදන්න ඕන? මොන ප්‍රමේයද මෙතෙන්ට දාන්න ඕන කියලා ඔයාලට අයිඩියා එකක් එනවා. ආවේ නැතත් ප්‍රශ්නයක් නැහැ. අපි ගාන හදලා බලමු. ගාන හැදුවට පස්සේ ඊළඟ ගානක් හදද්දී ඔයාලට ඒ අයිඩියා එක එනවනම් ඒකට තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරි. අපි සාධනයේ හින්දා මුලින්ම ලියාගමු දත්තය. මේකේ මොකද්ද දත්තය? ABC අපිට මෙන්න මේ කැලේ එහෙමම ලියන්න පුළුවන්. ABC ත්‍රිකෝණයේ AB හා C ලක්ෂ්‍ය O කේන්ද්‍රය වෘත්තයක් මත පිහිටා ඇත. ABට සහ BCට O සිට අඳින ලද ලම්බ OX සහ OY වේ. AX සමානයි CY. මෙන්න මේ මම වරහණක් දාලා දැම්ම කෑලි. ඒ කියන්නේ මේ සෙට් එකම අපිට දත්තයට ලියන්න පුළුවන්. එහෙනම් මම මේක ලියන්න යන්නේ නැහැ. ඒක ඔයාලා පොයින්ට්ස් විදිහට ලිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. ABC කියන්නේ ත්‍රිකෝණයක්. ABC ලක්ෂ තියෙන්නේ O කේන්ද්‍රය වුණ වෘත්තයේ පරිධිය මත. නැත්නම් වෘත්තය මත. ඊළඟ පොයින්ට් එක ABට සහ BCට අඳින ලද ලම්බ පිළිවෙලින් OX සහ OY. ඊළඟ පොයින්ට් එක AX සමානයි CY. ඒ විදිහට ලිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. ගානේ දීලා තියෙන දත්ත ටික ඔක්කොම කියවෙන්න තමයි ඕන. ඊළඟට අපි ලියනවා සාධනය කළ යුත්ත සාකයු අපිට සාධනය කරන්න තියෙන්නේ BAC කියන කෝණය BCA කෝණයට සමානයි කියලා. ඊළඟට සාධනය ගත්තොත් හරි මම හිතනවා ඔයාලට දැන් මේකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා තේරෙනවා ඇති පොඩ්ඩක් හරි කියලා. ඒ කියන්නේ මම කලින් මේකේ හිතන්නේ මොන විදිහටද කියලා කිව්ව හින්දා මම මේ ගාන හදාගෙන යන්නම්. මේකේ අපිට ගානේ දත්තයේ විදිහට දීලා තියෙන එකෙන්ම මම පටන් ගන්නම්. අපිට දීලා තියෙනවා AX සමානයි CY. මොකද්ද මේක දත්තේ. ගානේ දීලා තියෙන දත්තයක් තමයි ඒක.
ඊළඟට අපිට තව දෙයක් ප්‍රමේය පාවිච්චි කරලා කියන්න පුළුවන්. මෙතන AB සහ BCට ඇඳපු ලම්බ හින්දා ABBC ජයන්ට් එක සමච්ඡේදනය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. AX සමානයි අපි ඉස්සෙල්ලාම AB ජයගත්ත AX සමානයි XB. මෙහෙම වෙන්නේ ඇයි? මේකට හේතුව තමයි O කේන්ද්‍රයේ සිට AB ජායට අඳින ලද ලම්බය මගින් AB සමච්ඡේදනය වෙන හින්දා. ඒ හින්දා AX සමාන XB වෙනවා. මේ විදිහටම අපිට අනිත් පැත්තේ ජයයටත් කියන්න පුළුවන් නේද? BC ගත්තාම කේන්ද්‍රයේ ඉඳන් ඇඳපු OY ලම්බයේ හින්දා BC ජාය සමච්ඡේදනය වෙනවා. අපි එතකොට ලියනවා BY සමානයි YC කියලා. BY සමානයි YC කියලා අපි ලියනවා. මේක මේ විදිහට ලියනවා. O කේන්ද්‍රයේ සිට BC ජායට අඳින ලද ලම්බය මගින් BC සමච්ඡේදනය වේ කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට අපි දන්නවා AX සමාන XB, BY සමානයි YC කියලා. ඒ කියන්නේ ජායන් දෙක සමච්ඡේදනය වෙලා තියෙන කියලා අපි දන්නවා. ඊළඟට අපි ලියා ගන්නවා මෙන්න මේ විදිහ කතන්දරයක්. කතන්දරයක් කියන්නේ අපි ලියා ගන්නවා AB AX කියන එක ඇසුරේ. මොකද අපිට සම්බන්ධය දීලා තියෙන්නේ AX සමානයි CY කියලානේ. ඒ හින්දා අපි AB කියන එක ලියා ගන්නවා AX ඇසුරේ. AX ඇසුරේ ලියාගත්තාම කොහොමද වෙන්නේ? අපි දන්නවා AB සමානයි AX ධන XB. හැබැයි අපි දන්නවා XB කියන්නේ AX ට සමානයි. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් AX ධන AX 2යි AX කියලා AB ව අපිට ලියන්න පුළුවන්. අපි ඒක ලියමු. අපි ලියනවා AB සමානයි AX ධන XB. අපි මෙතන හොයාගත්ත විදිහට අපි එක කියලා දාගත්තු. අපිට මේකටත් XBටත් අපිට ලියන්න පුළුවන් AX කියලා. අපි ඕන්න මේකට එකෙන් කියලා ලියමු. එතකොට හරි AX and AX කියන්නේ 2යි AX. එතකොට අපි හොයාගත්ත AB සමානයි 2යි AX කියලා. අපි මේක 3 කියලා දාගමු. මේක 2. මේ විදිහටම අපි අනිත් ජායටත් BC ජායටත් ලියනවා. BC ජාය සමාන වෙන්නේ මොකේදද? BY ධන YC. මේක සමාන වෙනවා. අපි මෙතනින් හොයාගත්ත දෙකෙන් BY සමානයි YC කියලා. පේනවා BY සමානයි BY ධන BY. ඒ කියන්නේ BC කියන්නේ මොකද්ද? 2යි BY. මේක අපි ගන්නවා 4 කියලා. මෙතන පොඩ්ඩක් අපිට වෙනස් කරගන්න වෙනවා. දැන් ඒක වෙනස් කරගත්ත කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගත්තේ YC නැත්තම් CY කියන එක වෙනුවට BY දාගත්ත එකනේ අපි කරේ. මෙතන අපි කරගමු මේකේ අනිත් පැත්ත. අපි මොකද්ද කරන්නේ? මම මේක ලියන්නම්කෝ. YC වෙනුවට CY. මේ දෙක සමානයි කියලා අපි දන්නවා මේ මෙන්න මෙතන තියෙන සම්බන්ධයෙන්. මොකද YC කියන්නේ CY කියන්නේ එකම දිගනේ. මම මොකද්ද කරන්නේ? BY වෙනුවට CY දාගන්න. එතකොට ලියන්න පුළුවන් CY ධන CY. BC සමානයි 2යි CY. මේක තමයි 4.
දැන් අපි මේ ගත්ත සම්බන්ධ ටික ඔක්කොම අපි අංක හරි මොනවා හරි දාලා අපිට පේන විදිහට අපි තියාගෙන ඉන්නවා. අපිට කොයි වෙලාවෙ හරි ඕන වෙයි කියලා. අපි තව ගාන හරියටම කිව්වෙත් නැහැ. ඊළඟට අපි ගාන කියවද්දී අපිට හම්බ වෙනවා ax සමානයි cy නම්. ඒ කියන්නේ මොකද්ද? ax සමානයි cy කියලා අපිට දීලා තියෙනවා. අපි ඒක සාධනය කියන එකේ මෙතන ලියාගෙනක් තියෙනවා ax සමානයි cy කියලා. එතනදී අපිට ඕනේ වෙන්නේ නැහැ. ඒක අපි යටින්ම ලියා ගන්නවා ax සමානයි cy. නමුත් ax සමානයි cy. මේකට හේතුව මොකද්ද? දත්තය. ඒ කියන්නේ අපිට ගානේ දීලා තියෙනවා මෙහෙමයි කියලා. දැන් මෙතනින් අපිට පොඩි වැඩක් කරන්න තියෙනවා. ඔයාලට මතක තියෙන්න ඕනේ. මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. ප්‍රත්‍යක්ෂ කියලා જાතියක් තිබ්බා. මතක ඇති කියලා මම හිතනවා. ප්‍රත්‍යක්ෂ 1, ප්‍රත්‍යක්ෂ 2, ප්‍රත්‍යක්ෂ 3, ප්‍රත්‍යක්ෂ 4, ප්‍රත්‍යක්ෂ 5 ඒ වගේ ප්‍රත්‍යක්ෂ සෙට් එකක් තිබ්බා. ඒ ප්‍රත්‍යක්ෂ අපිට මෙතන පාවිච්චි කරන්න වෙනවා. ඔයාලට හැබැයි ප්‍රත්‍යක්ෂ 1 මොකද්ද, 2 මොකද්ද, 3 මොකද්ද, 4 මොකද්ද, 5 මොකද්ද කියලා මතක තියාගන්න ඕනේ නෑ. ප්‍රත්‍යක්ෂ වලින් වෙන්නේ මේකයි කියලා මතක තියාගත්තා නම් ඇති. මොකද ප්‍රත්‍යක්ෂ ඕනේ වෙන වෙලාවක ඔයාලට ලියන්න ඕනේ වෙන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ 1 ඇසුරෙන්. ප්‍රත්‍යක්ෂ 2 ඇසුරෙන්. එහෙම ලියන්න ඕනේ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් කියලා ලිව්වනම් ඇති. මම මෙතන මොකද්ද කරන්න යන්නේ? මේ දෙකම මම දෙකෙන් වැඩි කරනවා. ඒ කියන්නේ 2ax සමානයි 2cy. ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. දැන් කාටද මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවනම් කොල කෑල්ලක් අරගෙන මෙන්න මෙහෙම ලියලා බලන්න. ඉස්සලාම අපි ගාව තිබ්බේ මොකක් හරි සමානතාව. අපි 2 සමානයි 2 කියමු. මේක තමයි අපි ගාව තියෙන සමානතාව. මම මොකක්ද කරේ? දෙපැත්තම දෙකෙන් වැඩි කරා. මේක දෙකෙන් වැඩි කරනවා. මේකත් දෙකෙන් වැඩි කරනවා. දෙකෙන් වැඩි කරපුවම කියන්නේ මේක 4යි. මේක 4යි. දැන් සමානතාවට මොකක් හරි අවුලක් වෙලා තියෙනවද? නැහැ. ඒකෙන් අපි මේ කරපු වැඩේ හරිද? හරි. ප්‍රත්‍යක්ෂ වලින් අපිට කියන්නේ මෙන්න මේ වගේ කරන්න පුළුවන් දේවල් 5ක් ගැන. මම මෙතන එතකොට හේතුව විදිහට ලියනවා. ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් කියලා. දැන් මම ලියාගත්තේ මොකද්ද? 2ax සමානයි 2cy. දැන් ඔයාලට පොඩ්ඩක් 3යි 4යි බලපුවාම තේරෙන්න ඕනේ මම ඇයි මෙහෙම දෙකෙන් වැඩි කරගත්තේ කියලා. ඒත් තේරෙන්නේ නැත්නම් අපි පොඩ්ඩක් ගානටම ගිහිල්ලා බලමු. ගානේ මොකද්ද අපිට පෙන්වන්න කියන්නේ? BAC කෝණය සමානයි BCA කෝණය කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණයයි මෙතන කෝණයයි සමානයි කියලා අපිට පෙන්වන්න කියලා කියන්නේ. මේ කෝණ දෙක සමානයි කියන්නේ මොකද්ද? සමදීපාද ප්‍රමේය සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයෙන් ඔයාලට මතක් වෙන්න ඕනේ. මේ කෝණ දෙක සමානයි කියන්නේ මොකද්ද? AB පාදය සමානයි BC පාදය වෙනවා. ඒ කියන්නේ මේක සමදීපාද ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මොකද්ද මම මේ කරන්න හදන්නේ? මම කරන්න හදන්නේ මෙතන මේ AB පාදය සමානයි BC පාදය කියලා පෙන්නනවා. එතකොට මට කෙලින්ම කියන්න පුළුවන් මේක සමදීපාද ත්‍රිකෝණයක් කියලා. සමදීපාද ත්‍රිකෝණයක් හින්දා සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයෙන් මට කෙලින්ම කියන්න පුළුවන් මේ දෙක සමදීපාද ත්‍රිකෝණය. AB පාදය සමානයි BC පාදය. ඒ හින්දා ඒවට සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ BAC කෝණය සමානයි BCA කෝණය කියලා මට එතනින් කියන්න පුළුවන්. අන්න ඒක තමයි මම කරන්න යන්නේ. හරි. දැන් මෙතනින් මට 3යි 2යි කියන සම්බන්ධ දෙකෙන් මට කියන්න පුළුවන්. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ AB. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ BC. මේක අපි ලියමු 3 හා 4 ඇසුරෙන්. AB සමානයි BC. එම නිසා ABC ත්‍රිකෝණය මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණය. ABC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණය. එම නිසා මට කියන්න පුළුවන් අපිට පෙන්න ගන්න ඕනේ කෝණ දෙක මොකද්ද? AB
අපිට පෙන්න ගන්න ඕන කෝණ දෙක තමයි BAC. BAC කෝණය සමානයි BCA. ඒ කියන්නේ මෙතන තියෙන කෝණය සමානයි මෙතන තියෙන කෝණ. BAC BCA. BAC කෝණය සමානයි BCA කෝණය. මේකට හේතුව සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය ඇසුරින්. සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය ඇසුරින්. මේ ත්‍රිකෝණය මේ ප්‍රමේයදී අපිට කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවා නම් ඒක සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක් නම් ඒවට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ කතාව තමයි අපිට මේ ප්‍රමේයෙන් කියන්නේ. හරි. එතකොට මේ ගානෙත් අපිට පෙන්වන්න කියලා තිබ්බ. අපිට සාධනය කරන්න කියලා තිබ්බේ අන්න ඒ කෝණ දෙක සමානයි කියලා. අපි ඒ ගානත් හදලා ඉවරයි. එතකොට මේ පාඩමෙනුත් ඔයාලට මේ වගේ ගණන් ටිකක් තමයි එන්නේ ගොඩක් වෙලාට කියන්නේ. මේ පාඩමේ අභ්‍යාස කරද්දී නම් ඔයාලට පාඩමේ අභ්‍යාස කරද්දී ඔයාලා දන්නවනේ මේ පාඩමෙන් මට එන්නේ අනිවාර්යෙන් කියන්නේ මේ මූලික වෙන්නේ පාඩමේ කරපු ප්‍රමේයයි පාඩමේ කරපු ප්‍රමේය විලෝමයයි කියන එක. අපි ඔය පේපර් එකේ කරද්දී කවුරුත් කියන්නේ මේ පාඩමෙන් තමයි මේ ගාන තියෙන්නේ. කවුරුත් කියන්නේ මේ ප්‍රමේයයන් ටික තමයි මේකට ඕන වෙන්නේ කියලා. ඔයාලට ගාන දැක්කහම තේරෙන්න ඕනේ මොකද්ද ප්‍රමේය කියලා. මම හැමතිස්සෙම කියනවා වගේ ඒ ඉන්න මොකක් හරි පාඩමක් දැන් ඔයාලා කලින් කවර් කරලා තියෙනවා නම් ඒ පාඩම් ටික ඔයාලා හදාගෙන යන්න ගණන් ටික නැත්තම් ඔයාලා මේ සෙමිනාර් එකට ආවම හරි ඔයාලට පාඩම තේරුණා නම් ඒ පාඩමේ ගණන් ටිකක් හදන්න. මම කලිනුත් දවසේ කිව්වා වගේ පුළුවන් තරම් ගණන් හදන්න try කරන්න. ගණන් හදන තරමට තමයි මේ ප්‍රමේයන් ටික හරියට කියන්නේ ඔයාලට හරියට සෙට් වෙන්නේ ගණන් හදන තරමට. හරි. මේකෙත් තව ගානක් තියෙනවා 8 වෙනි ගාන. මම මේ ගාන හදන්න යන්නේ මේ ගාන මම ඔයාලට දෙනවා හදන්න කියලා. ඔයාලා මේක හදන්න හදලා group එකේ දාන්න. අමාරු දෙයක් තිබ්බොත් ඒ කියන්නේ ගාන හදා ගන්න අමාරුයි නම් group එකේ message එකක් දාන්න නැත්නම් මට message එකක් දාන්න මම කියලා දෙන්නම්. හරි. ඊළඟට අපි past paper ගණන් දෙකක් වගේ හදලා past papers වල ගණන් දෙකක් හදලා මේ session එක නවත්තමු. මොකද ගොඩක් වෙලක් ගියපු හින්දා. මේ පළවෙනි ගාන මේ දෙක නම් ලේසි ගණන්. මොකද මේ වෘත්ත සම්බන්ධව තියෙන ගණන් ටිකක් අමාරු කරන්නේ ඊළඟ ජ්‍යාමිතිය පාඩම. ඒ කියන්නේ 10 වසරේ ඔයාලට තියෙන අන්තිම ජ්‍යාමිතිය පාඩම කරාට පස්සේ. අන්තිම ජ්‍යාමිතිය පාඩම තමයි 10 වසරේ තියෙන වෘත්තයක කෝණ කියන පාඩම. වෘත්තයක කෝණ කියන පාඩමේ ටිකක් ලොකු තියරි පාර්ට් එකක් එහෙම තියෙනවා. අපි ඒක ඊළඟ සෙමිනාර් එකේදී කතා කරමු. දැනට අපි මේකට අදාළ තියරි ටික අපි කතා කරා. දැන් අපි තව ගණන් දෙකක් විතර හදලා අද සෙෂන් එක නවත්තුමු. මේ ගාන ගත්තාම මේක 2017 පේපර් එකේ කෙටි ප්‍රශ්න පත්‍රය. කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ තියෙන පොඩි අර ලකුණු පහේ මට මතක විදිහට ලකුණු පහයි ඒ ප්‍රශ්නෙකට. එතන තිබ්බ ගානක් මේකේ අපිට කියන්නේ AB යනු O කේන්ද්‍රය වූ වෘත්තයේ විස්කම්භය. AB යනු O කේන්ද්‍රය වූ වෘත්තයේ විස්කම්භය. විස්කම්භයක් කියලා දීලා තිනවා. අපි දැන් දන්නවා මොකද්ද විස්කම්භය කියන්නේ. විස්කම්භය කියන්නේ අර ඒ වගේ දෙගුණයක් කියලා අපි දන්නවා. විස්කම්භය කියන්නේ ජායක් කියලා අපි දන්නවා. මොන ජායක්ද? කේන්ද්‍රය හරහා යන ජායක් කියලා අපි දන්නවා. විස්කම්භය තමයි වෘත්තයක තියෙන විශාලම ජාය කියලා අපි දන්නවා. හරි. මෙතනත් පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මේ ගාන හදන්නත් ඔයාලට ඊළඟ පාඩමේ තියෙන තියරි පාර්ට් එකක් ඕන වෙනවා. මොකද්ද? ඔයාලට ඊළඟ පාඩමේ කියන්නේ මම කිව්වේ ඔයාලට වෘත්තයක කෝණ කියන පාඩමේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. මම ඒක ඔයාලට කියලා දීලම මේ ගාන හදන්න. ඒක ඉගෙන ගන්න තියෙනවා මේ වගේ අර්ධ වෘත්තයකින් නෙමෙයි විස්කම්භයකින් වෘත්තයේ ඉතුරු කොටස මත ආපාදනය කරන කෝණය අංශක 90යි කියලා ඔයාලට ඉගෙන ගන්න තියෙනවා.
මම ඒක ඔයාලා දැනට හිතන්න එපා. අපි ඒක ඊළඟ සෙමිනාර් එකේදී කතා කරනවා. මම මේ ගාන හදන්න ඕන හින්දා තමයි දැනට ඒක නිකන් කියන්නේ. ඔයාලා දැනට හිතාගන්න මෙන්න මේක අංශක 90ක් වෙනවා කියලා. ඒක අංශක 90ක්. මේ ඔයාලා මේක වෘත්තයක කෝණ කියන පාඩම දන්නවනම් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. දන්නේ නැති අය ඉන්නවනම් නිකන් දැනට මෙතන අංශක 90ක් වෙනවා කියලා ගාන දීලා තියෙනවා කියලා ඔයාලා හිතාගන්න. හරි මේක කියනවා AB යනු O කේන්ද්‍රය වූ වෘත්තයේ විස්කම්භයකි. ඒ C ලක්ෂය වෘත්තය මත පිහිටයි. AB සමානයි 10යි CB සමානයි 6යි නම් AC දිග සෙන්ටිමීටර මේ ගානට නම් අපි අද කතා කරපු දේවල් උවමනා වෙන්නේ නැහැ. අපි ගාන හැදුවොත් අපිට හදන්න වෙන්නේ මෙතන අංශක 90ක් හින්දා පයිතගරස් ප්‍රමේය. අපි පයිතගරස් ප්‍රමේයත් අද ඉගෙන ගත්ත අය ඇති සමහරවිට දන්නේ නැති අය. අපි කියමු පයිතගරස් ප්‍රමේයයෙන් මොකද්ද පයිතගරස් ප්‍රමේයයෙන් වෙන්නේ? මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයේ වර්ගය AB ගේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට. AC වර්ගය ධන BC වර්ගය. එහෙම තමයි වෙන්නේ. අපිට දීලා තියෙනවා AB කියන්නේ 10යි කියලා. එතකොට අපි ලියා ගන්නවා 10 වර්ගය ධන AC කියන්නේ කීයද කියලා අපිට දීලා නැහැ. අපිට හොයන්න කියන්නේ AC. AC වර්ගය එහෙමම තියා ගන්නවා. CB ඒ කියන්නේ BC කියන එකමනේ CB කියන්නේ. මේක අපිට දීලා තියෙනවා 6යි කියලා. 6 වර්ගය. එතකොට අපි AC උක්ත කරගත්තොත් AC වර්ගය මෙතන එන්නේ 10 වර්ගය අඩු කිරීම 6 වර්ගය. ඒ කියන්නේ 10 වර්ගය කියන්නේ 100යි 6 වර්ගය කියන්නේ 36යි අඩු කරපුවම එනවා 64. 64 කියන්නේ මොකද්ද? 64 කියන්නේ 8 වර්ගය. එතකොට AC කියන්නේ 8 වර්ගයේ වර්ගමූලය සෙන්ටිමීටර් 8යි. ඒ ගානේ පොඩි පයිතගරස් ප්‍රමේය පාර්ට් එකක් තිබ්බේ. අපි අද ඉගෙන ගත්ත ප්‍රමේයන් එකක්වත් ඒකට දාන්න ඕනේ නැහැ. හරි අපි අන්තිම ගාන බැලුවොත් මේක 2018 ගානක් මට මතක විදිහට දැන් මේ ගානේ රූපේ හැම ඔයාලට දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ. දැන් ඔයාලා මේ අද කරපු පාඩම ඔයාලට හරියට තේරුණා නම් හරියට වැටුණා නම් ඔළුවට මේ ගානේ රූපේ දැක්ක ගමන් ඔයාලා අද මේ ගාන හැදුවත් විභාගයේ දවසේ මේ ගාන හැදුවත් ඔයාලට එකපාරට දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ. අර දවසක් අපි මේ ගාන මේ පාඩම කතා කරා. මේක අපි ඉගෙන ගත්තා මෙහෙම ජායක් කියන්නේ මොකක්ද කියලා මෙහෙම AB කියලා වෘත්තයක් මත තියෙන ලක්ෂ දෙකක් යා කරපුවාම හැදෙන්නේ ජායක් කියලා අපි ඉගෙන ගත්තා. මෙතෙන්ට ලම්බයක් ගහලා තියෙනවා. මෙතෙන්ට ලම්බයක් ගහලා තියෙනවා කියන්නේ අර අපි ඉගෙන ගත්ත ප්‍රමේය විලෝමය තමයි මෙතන කියන්න යන්නේ. ඒ කියන්නේ අපිට ඒක තමයි දැන් පාවිච්චි කරන්න යන්නේ. පාවිච්චි කරන්න අපිට දත්ත දීලා තියෙන්නේ ඒ වගේ මොකක් හරි තමයි. මේ ගාන දැක්ක ගමන් කියන්න පුළුවන්. AB කියන එක මේ ලම්බයේ හින්දා මේක සමච්ඡේදනය වෙනවා. අන්න ඒ ටික වලට ගාන දැක්ක ගමන් මතක් වෙනවනම් දැන් අපි මේ තව ගාන කියෙව්වත් නැහැ. ගානේ රූපේ දැක්ක ගමන් ඔයාලට ඒ ටික කියන්න පුළුවන් නම් ජ්‍යාමිතිය කියන්නේ මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. එහෙම කියන්න පුළුවන් කියන එක මැජික් එකක්වත් එහෙම දෙයක් නෙවෙයි. ඔයාලා ජ්‍යාමිතියේ පාඩම් වල ගණන් හදපුවාම එහෙම කියන්න පුළුවන් වෙනවා. දැක්ක ගමන් තේරෙනවා මොකද්ද මේකට පාවිච්චි කරන්න වෙන්නේ ප්‍රමේය මොන ප්‍රමේයද මේකට ගන්න වෙන්නේ කොහොමද මේක හදන්න වෙන්නේ මේක අංග සම කරන්න ඕන ත්‍රිකෝණය ඒ වගේ දේවල් ඔයාලට තේරෙනවා. හරි අපි මේ ගාන හදන්න ගත්තොත් රූපයේ දැක්කෙන O කේන්ද්‍රය වන වෘත්තයේ අරය සෙන්ටිමීටර් 10යි. දැන් මේකේ අරය කියන්නේ මොකද්ද? අපිට ඇඳලා නැහැ ඒ කාර්යයක්වත්. අපිට ඇඳ ගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපි අරයක් ඇඳගත්තොත් ඒක කීයද? සෙන්ටිමීටර් 10යි. දැන් එහෙම අරයක් ඇඳගත්ත කියලා අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපි ඒ හින්දා මෙන්න මේ විදිහට අරයක් ඇඳ ගන්නවා. මේක හරියටම ඒත් එක්ක යාවෙන්න. OA මේක සරල රේඛාවක් කියලා හිතන්න. හරි මෙහෙම මේ තියෙන OA මේ තියෙන OB කියලා හිතමු. මෙහෙම ඇඳගත්තාම අපි දන්නවා OA කියන්නේ අරයක් OB කියන්නේ අරයක්. ඇයි? A කියන්නේ මොකද්ද? වෘත්තයේ මත තියෙන මොකක් හරි ලක්ෂයක්. B කියන්නේ මොකද්ද? වෘත්තයේ මත තියෙන මොකක් හරි ලක්ෂයක්. වෘත්තයේ මත තියෙන මොකක් හරි ලක්ෂයක් කේන්ද්‍රයත් එක්ක යා කරපුවාම හැදෙන්නේ මොකද්ද? අරයක්. ඒ හින්දා අපිට දීලා තිනවා අරය සෙන්ටිමීටර් 10යි කියලා. මේක සෙන්ටිමීටර් 10යි. දී ඇති තොරතුරු ඇසුරෙන්
AB ජායේ දිග සොයන්න. අපිට කියනවා AB ජායේ දිග හොයන්න කියලා. දැන් මම මෙතන එක ත්‍රිකෝණයක් පොඩ්ඩක් වෙන් කරගන්න. මෙන්න මේ ත්‍රිකෝණය මම අද ගන්නවා මේකේ වම් පැත්තේ තියෙන ත්‍රිකෝණය. මෙන්න මෙහෙම ත්‍රිකෝණයනේ වම් පැත්තේ තියෙන්නේ. එතන මැද්දට මම අකුරක් දාගන්න මොකක් හරි C කියලා අකුරක් දාගන්න. ඒ කියන්නේ එතකොට මෙතන තියෙන්නේ C, මෙතන තියෙන්නේ A, මෙතන තියෙන්නේ O. අපිට ගාණ දීලා තියෙනවා මේක සෙන්ටිමීටර් 8යි කියලා. අපි AC දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා AC කියන්නේ AB ගෙන් හරියටම භාගයක් කියලා. අපි AO දන්නවා ඒක සෙන්ටිමීටර් 10යි කියලා ගානේ හරයක් විදියට දීලා තියෙනවා. අපි මෙතනින් දැන් හොයාගන්න යන්නේ පයිතගරස් ප්‍රමේය දාලා මෙතන අංශ ගන්නවා කියලා අපිට ගාන දීලා තියෙනවානේ. පයිතගරස් ප්‍රමේයෙන් අපි මේකට පයිතගරස් ප්‍රමේය දාපුවහම කර්ණයේ වර්ගය AO වර්ගය සමානයි OC වර්ග දන AC වර්ග. AO කියන්නේ සෙන්ටිමීටර් 10යි 10 වර්ග සමානයි OC කියන්නේ 8යි 8 වර්ග දන අපි දන්නේ AC කීයද කියලා AC වර්ග. AC හොයාගන්න නම් අපි AC උක්ත කරන්න ඕනේ. AC වර්ග සමානයි 10 වර්ග අඩු කිරීම 8 වර්ග. ඒ කියන්නේ 100 අඩු කිරීම 64. 100 අඩු කිරීම 64 කියන්නේ 36යි. 36 කියන්නේ 6 වර්ගය 6 වරක් 6 36නේ. AC කියන්නේ මේකේ වර්ගමූලය 6 වර්ගයේ වර්ගමූලය සමානයි සෙන්ටිමීටර් 6යි. දැන් අපි මොකද්ද හොයාගත්තේ AC. අපි හොයාගත්තා AC මෙන්න මේ දිග. මෙතන අපි ප්‍රමේය විලෝමයෙන් අපිට කියන්න පුළුවන් AB ට ඇඳපු ලම්බයේ හින්දා AB ජාය සමච්ඡේදනය වෙලා තියෙනවා. ඒ කියන්නේ AC සමානයි CB වෙනවා. අපි ඒක එහෙම ලියමු. අපිට ලියන්න පුළුවන් AC සමානයි CB කියලා. එකපාරටම ලියන්න පුළුවන්. ලියලා හැබැයි අපි මේක විස්තර කරලා ලියන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා. මෙහෙම වෙන්නේ O කේන්ද්‍රයේ සිට AB ජායට අඳින ලද ලම්බයෙන් AB මොකද වෙන්නේ සමච්ඡේදනය වෙනවා. හරි. අපි හොයාගත්තා AC සමානයි සෙන්ටිමීටර් 6යි කියලා. හරි මේකත් මෙහෙම තියාගෙන අපිට අපෙන් අහන්න AB කීයද කියලානේ අපි කියනවා AB ට සමීකරණ. AB කියන්නේ මොකද්ද? AC ධන CB. AC ධන CB. මේ අපි උඩ හොයාගත්ත එකකින් මෙතන අපි 1 කියලා ගත්තොත් මේකෙන් අපිට ලියන්න පුළුවන් AC සමානයි CB හින්දා AC ධන AC කියලා. මෙහෙම අපිට ලියන්න පුළුවන් වෙන්නේ කොහොමද? 1ට අනුව නැත්නම් 1. ඒ කියන්නේ 2යි AC. හැබැයි අපි මෙතන යටින් හොයාගෙන තියෙනවා AC කියන්නේ 6යි කියලා. AC කියන්නේ 6යි නම් AB කියන්නේ කීයද? 2 වැඩි කිරීම 6. ඒ කියන්නේ 12යි සෙන්ටිමීටර්. එම නිසා AB වල දිග සමානයි සෙන්ටිමීටර් 12යි. එතකොට අපිට ඒ විදිහට තමයි ඒ ගාන හදන්න වෙන්නේ. මේක මට පේපර් එක හරියට මතක නෑ. මට මතක විදිහට 2018 පේපර් එකේ තිබුණ පළවෙනි කොටසේ ඒ කොටසේ තිබුණ ගානක්. මේ ගානත් එහෙම ලොකු අමාරුවක් නෑනේ. ලේසියෙන් හදාගන්න පුළුවන්. හරි. එතකොට අපි අද කතා කරේ ජ්‍යාමිතිය 10 පොතේ 10 ඇත්තටම 10 පෙළ පොතේ දෙවෙනි කොටසේ තියෙන 27 වෙනි පාඩම ගැන. ඒ කියන්නේ වෘත්තයක ජාය කියන පාඩම ගැන. මේ පාඩම වලට කියන්නේ සාමාන්‍යයෙන් අවබෝධයක් එන්නේ නැති කියලා හිතනවා මේ පාඩම ගැන. කොහොමද මේකේ ගණන් එන්නේ, කොහොමද මේකේ ගණන් හදන්නේ වගේ. ඒත් එක්ක අර මම කලින් හැමදාම කියන කතාව අද කියන්න. ඔයාලා මේකේ ප්‍රමේයන් ටික අනිවාර්යෙන් ඔයාලාට බලන්න හිතන විදිහකට කොහොම හරි විදිහකට හැමතිස්සෙම පේන විදිහකට වගේ ගහලා තියාගන්න. කොහේ හරි බිත්තියක හරි කොහේ හරි
හැම පාඩමෙන්ම ගණන් හදන්න තමයි මේක පුළුවන් වෙන්නේ ඔයාලට. අද කරපු පාඩමෙත් ඔයාලා අභ්‍යාස ටික කරන්න ඔක්කොම පුළුවන් නම් ඔක්කොම අභ්‍යාස ටික කරන්න. කරලා ඔයාලට බැරි ගානක් තිබ්බොත් එක්ක ගෲප් එකේ දාන්න නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මම ෆ්‍රී වෙලාවක අනිවාර්යෙන් ඒක බලලා ඔයාලට කියලා දෙන්න. නැත්නම් ගාන හදලා ඔයාලට ෆොටෝ එකක් ගහලා දාන්න. ඒ විදිහට මේ තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් මේක අවුලක් නෑ කියලා හැමින් ඉන්නවා. තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් ඒ කියන්නේ ජ්‍යාමිතියනේ කොහොමද හිතන්නනේ තියෙන්නේ. හිතන විදිහ ආයෙත් රිහා ගත්තා නම් ආයේ ගානක ඒ විදිහට හිතන්න තිබ්බොත් ඔයාලට ඒ විදිහට හිතෙනවා. හරි. එහෙනම් හැමෝම හොඳට වැඩ ටික කරගනි කියලා හිතනවා. හොඳට වැඩ කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුළුවන් වෙන්න කියලා. එහෙනම් අද සෙෂන් එක අපි මෙතනින් නවත්තමු. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මම කිව්ව විදිහට එක්ක WhatsApp එකට මැසේජ් එකක් දාන්න නැත්නම් මම වීඩියෝ එක YouTube එකට දානවා. YouTube එකේ එක්ක කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මොකක් හරි ක්‍රමයකින් ඔයාලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න. හරි. එහෙනම් අපි සෙෂන් එක නවත්තමු. හැමෝටම thank you. අපේ සෙමිනාර් සීරීස් එකත් එක්ක එකතු වුණාට